හොඳයි අයිබෝවන් හැමෝටම අද අපි හහපුරා කියලා ආරම්භ කරන්නේ අපේ නොමිලේ පැවැත්වෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පන්තියේ 2023 පළවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. ඉතින් මොකද්ද මේ නොමිලේ පැවැත්වෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පන්තිය කියන එක? ඒකේ විස්තර චුට්ටක් පටන් ගන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම හිතුවා. අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන්ම කරන්නේ නොමිලේ. ඔයාලා දන්නවා මේ වෙනකොට අපි WhatsApp group 5ක් විතර වගේ 2023 ආයත නිර්මාණය කරලා ඒකේ ළමයිව ඇඩ් කරගෙන තියෙනවා. විශාල ප්‍රමාණයක් අපිත් එක්ක මේ වෙනකොටත් මේ වැඩසටහන ගැන දැනගෙන එකතු වෙලා තියෙනවා. සමහර අය දැන් මේ වීඩියෝ එක දැකලා ඊට පස්සේ එකතු වෙන්න හිතනවත් ඇති. ඉතින් ඒ අයටත් මම පණිවිඩයක් දෙන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍ර පන්තියට ලංකාවේ කොහේ හිටියත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් නොමිලේ. සාමාන්‍යයෙන් ඇඳුම් නීතිය නැති කාලෙදී අපි ප්‍රශ්න පත්‍ර ඔබට තැපෑලෙන් ගෙදරට එවනවා. අනිත් දවස්වල අපි PDF එක ඉෂුව කරනවා WhatsApp group වල. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා අපේ ඔය description එකේ දැක්වෙන අංකෙට WhatsApp message එකක් යොමු කරලා ඔයාගේ විස්තර ටික දීලා මේ ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න. ඒතර ඔයාට සතිපතා බහුවර්ණ 25ක ප්‍රශ්න පත්‍රයක් මේ විදිහට කලින් කරලා ඒක සාකච්ඡා කරලා අපිත් එක්ක දැනුම බෙදා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මම මේ උදා කරලා දීලා තියෙන්නේ. ඒ වගේම 2023 ආයත විතරක් නෙමෙයි 2022 2021 කියන ආයතත් මේ වෙනකොට අපි ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මේ විදිහටම මගේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් කොවිඩ් ව්‍යාප්තියත් එක්ක දැන් ප්‍රශ්න ගොඩකට විභාගයට මුහුණ දෙන ඔයාලා මුහුණ පාලා ඉන්නවා. ඒක නිසා ගුරුවරු වශයෙන් Tamanට පුළුවන් විදිහට තමගේ පන්තිර ළමයිට වගේම පන්ති නොයන පිටස්තර ළමයින්ටත් මොකක් හරි සර්විස් එකක් දෙන්න පුළුවන්ද කියලා ගුරුවරු කල්පනා කරනවා. ඉතින් ඒ අනුව තමයි මාත් කල්පනා කරේ ලංකාවේ ඉන්න ළමයිට මොකක් හරි නොමිලේ පැවැත්වෙන වැඩසටහනක් මට කරන්න පුළුවන්ද කියලා. ඉතින් සන්තෝසයි විශාල ළමයි ප්‍රමාණයක් මේ වෙනකොට අපිත් එක්ක ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම වගේ එකතු වෙලා ඉන්නවා මේ වැඩසටහනට. ඔයාලා තවත් ඔයාලගේ යාළුවන්ටත් මේ වැඩසටහන ගැන කියන්න. අපි තවත් මේ වැඩසටහනේ තව අංග එකතු කරගෙන ටිකක් තවත් සාර්ථකව මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යමු කියලා මම ඔයාලා හැමෝත් එක්කම දැන් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය මම නිකුත් කරේ ගිය සතියේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම මේකට පිළිතුරු ලියන්න අවස්ථාව දුන්නා. ඊට පස්සේ ඔයාලා ඒ පිළිතුරු අපේ Google Sheet එකට Google form එකට submit කරා. එතකොට ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම පිළිතුරු කීයද වගේ නිවැරදි පිළිතුරු ගාන කීයද කියලා බලා ගන්න පුළුවන් වුණා. මින් ඉදිරියටත් අපි කරන්නේ විදිහට. එතකොට දැන් ඒ තොරතුරු ඔයාලාගේ උත්තර ලකුණු කරපු හැටි මම ඇනලයිස් කරලා ගත්තු වාර්තාවත් එක්ක මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන්නයි සූදානම් වෙන්නේ. ඉතින් කියන්න ඕන පටන් ගද්දී මේ ප්‍රශ්න පත්‍රයට අවම ලකුණු ලබාගෙන තිබ්බ ලකුණු 4ක්, උපරිම ලකුණු ලබාගෙන තිබ්බ ලකුණු 24ක් ළමයි කීප දෙනෙක්ම. ඉතින් හැමෝම තමන්ගේ ලකුණු සබ්මිට් කරන්න ඕනේ. එකක් මේ සංඛ්‍යාන වාර්තාව හදන්න එක පාදක වෙනවා. අනිත් එක තමයි අපිට බහුවර්ණය පිළිබඳව හොඳ චිත්‍රයක්. බහුවර්ණය අමාරුද? බහුවර්ණය ලේසිද? මේ බහුවර්ණය කොයි වර්ණයද වඩාත් ළමයි ලකුණු කරලා තිබිච්ච වර්ණය? සමහරට ඒ වර්ණය වැරදි වර්ණයක් වෙන්න පුළුවන්. වැරදි වුණත් ඇයි ඒක තෝරගත්තේ? මේ වගේ දේවල් අපිට සාකච්ඡා කරන්න ඔයාලා උත්තර ලකුණු කරපු රටාව අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් තොරතුරු එක්කයි මම දැන් මේ සාකච්ඡාවට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි බහුවර්ණය ගත්තොත් එහෙම මේකේ අහලා තියෙන්නේ කැතෝඩ කිරණ අංශුවක ආරෝපණය පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කරපු විද්‍යාඥයා කවුද කියලා. ඔයාලා දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරපු විද්‍යාඥයා. ඒ වගේම ප්‍රකාශ විද්‍යුත් ආචරණය පැහැදිලි කරේ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒ හින්දා උට නොබෙල් තෑග්ග හම්බුණා. ඔයාලා දන්නවා මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාඥයා ශක්තිය ක්වොන්ටමීකරණය වීම කියන සංකල්පය අරගෙන ආවා. එයා ගණිතඥයෙක්. ඒ වගේම නීල්ස් බෝ අර මැක්ස් ප්ලාන්ක්ගේ සංකල්ප උපයෝගී කරගෙන හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය පැහැදිලි කරනවා. ඒත් එක්කම බෝ විසින් ආකෘතියකුත් පරමාණුවකට ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට අර්නස්ට් රදර්ෆර්ඩ් ඔයා දන්නවා න්‍යෂ්ටිය සොයා ගැනීම රන්පත් පරීක්ෂණයේ පුරෝගාමියා. එයා සහ මාස්ටර් සහ ගයිගර් දෙන්න කට්ටිය එකතු වෙලා තමයි මේ න්‍යෂ්ටිය සොයා ගැනීම කරන්නේ. අර්නස්ට් රදර්ෆර්ඩ්ට තව ඒ කියන්නේ හයිඩ්‍රජන් ධන කිරණ පැහැදිලි කරලා ප්‍රෝටෝන සොයා ගැනීම සම්බන්ධයෙන් ගෞරවයක් දෙනවා. රොබර්ට් මිලිගන් තමයි කැතෝඩ කිරණ විශ්ලේෂණය කරලා කැතෝඩ කිරණ අංශුවක තිබෙන ආරෝපණය, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය සොයා ගන්න දායක උනේ.
ඉතින් 78ක් මේ උත්තරයට ලකුණු කරලා තිබ්බා. උත්තරේ අංක 4 බොහොම හොඳයි. ඊළඟට සමස්ථානික සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මෙතන අහලා තියෙන්නේ. ඒක කියනවා බ්‍රෝමීන් වල බ්‍රෝමීන් 79 සහ බ්‍රෝමීන් 81 යන ස්ථායී සමස්ථානික දෙකක් පවතී. බ්‍රෝමීන් මූලද්‍රව්‍යයේ පරීක්ෂණාත්මකව නිර්ණය කළ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 79.9යි නම් ස්වභාවික බ්‍රෝමීන් වල, ඒ කියන්නේ බ්‍රෝමීන් මූලද්‍රව්‍යයේ බ්‍රෝමීන් 79 කියන සමස්ථානිකයේ සාපේක්ෂ සුලභතාව කොච්චරද කියලා තමයි අපේ මේ ප්‍රශ්නේදී අහන්නේ. එතකොට මේ සමස්ථානිකවල සාපේක්ෂ සුලභතාව සම්බන්ධයෙන් ගැටලු සාධන පොදු ක්‍රමයක් තියෙනවා නේ. ඔයා දන්නවා. එතකොට අපි දන්නවා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ගුරුවත් පොතේ මේ සමීකරණය වාට දීලා තිබුණා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරියටම කියනවා නම් මධ්‍යන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සිග්මා සාපේක්ෂ समस्थानिक सापेक्ष समस्थानिक स्कंदय वतावक सापेक्ष सुलभताव सुलभताव ඔන්න ඔය විදිහට තමයි සමීකරණයේ ගුරුවත් පොතේ දීලා තිබුණේ. ඔයාලා ටිකක් ලයිට් එක හරි දැන් පේනවනේ පැහැදිලිව හරි. දැන් මෙතන අපිට දීලා තියෙනවා සාපේක්ෂ මධ්‍යන සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට දීලා තියෙනවා 79.9යි කියලා. ඒතර අපිට පුළුවනි දැන් සමස්ථානික දෙකයි තියෙන්නේ. එතකොට හැම සමස්ථානිකයකම සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය වැඩි කරන්න ඕනේ සාපේක්ෂ සුලභතාවයෙන්. යාගේ ප්‍රතිශතය. ඒතර අපි දන්නවා දැන් මෙතන මේ බ්‍රෝමීන් කියන මූලද්‍රව්‍යයේ තියෙන්නේ බ්‍රෝමීන් Br 79 කියන එකයි Br 81 කියන මේ සමස්ථානික දෙක විතරයි. ඒතර අපි ගත්තොත් එහෙම මෙයාගේ ප්‍රතිශතය, ඒ කියන්නේ මෙයාගේ සාපේක්ෂ සුලභතාව x කියලා ගත්තොත් එහෙම මෙයාගේ සාපේක්ෂ සුලභතාව අපිට ගන්න පුළුවන් 100 ඍණ x කියලා. 100න් ඉතුරු ටිකනේ තින්නේ. අනිත් එක්කෙනාගේ සාපේක්ෂ සුලභතාව මොකද දෙන්නනේ ඉන්නේ. එතකොට ඒක හරියි. දැන් ප්‍රතිශත දෙක අපි x ඇසුරෙන් ලියාගත්තා. දැන් වැදගත් දේ තමයි මේ සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය. අපි උපකල්පනය කරනවා බ්‍රෝමීන් 81 කියන එක්කෙනාගේ සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය 81යි කියලා. බ්‍රෝමීන් 79 කියන එක්කෙනාගේ සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය 79යි කියලා ගන්නවා. ඒ කියන්නේ පරමාණු ස්කන්ධ ඒකක වලින්. එතකොට එහෙම වෙන්නේ අපි ස්කන්ධ ක්‍රමාංක ඒකක එකක් සාපේක්ෂ පරමාණු ස්කන්ධක ඒකක එකකට සමානයි කියලා අපි ගන්නවා. මේ જાතිය ගැටලුව අපි ඉස්සරහදී හදනවා. එතකොට අපි ගමු ඔව් 79යි කියන එක්කිනාගෙන් සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය 79යි කියන එක්කිනාගෙන් 100ට x ප්‍රමාණයක් ඉන්නවා. දැන් සිග්මා විදිහටනේ ගන්න ඕනේ අනිත් එක්කිනාගෙත්. ඒ කියන්නේ එකතුව 81 කියන එක්කිනාගෙන් 100ට 100 ඍණ x මෙන්න මේ විදිහට. තව සමස්ථානිකයක් තිබ්බොත් මේ ගුණිතය අරගෙන ආයෙ එක මේකට එකතු කරන්න ඕනේ. දැන් සමස්ථානික දෙකයි තියෙන්නේ. එතකොට දැන් හරි. දැන් ඔන්න අපි මේ සමීකරණය විසඳුවොත් එහෙම අපිට උත්තරය ගන්න පුළුවන්. මෙතන 100 තියෙනවා හැම එකෙම යට. ඒ 100 මේ පැත්ත වැඩි කරොත් 7990යි සමානයි 79x ධන 81යි 100 නුත් වැඩි කරපුවාම 100න් වැඩි කරපුවාම 8100 ඍණ 81යි x ඔය විදිහට අවසාන එනවා 110 සමානයි 2x x සමානයි 155යි. x කියලා අපි ගත්තේ බ්‍රෝමීන් 79 කියන කෙනාගේ සාපේක්ෂ සුලභතාව. එහෙනම් පිළිතුර වෙන්නේ 155යි කියන එක. හරි? එතකොට 155යි කියන උත්තරය ලකුණු කරලා තිබ්බා ඔයාලට කියන්න 171ක්. කියන්නේ ගොඩක් අය මේ જાතිය ගැටලු හදන්න පුළුවන් කරගෙන තියෙනවා. ඊළඟට අහලා තියෙන්නේ දැන් ඔයාලට මේ වීඩියෝ පාඩම යන අතර වාරේ
ඔයාලට ලියා ගන්න අවශ්‍ය වුණොත් වෙලාව අවශ්‍ය වුණොත් ඔයා කරන්න ඕනේ වීඩියෝ එක ටිකක් පෝස්ට් කරන්න ඕනේ. වීඩියෝ එක පෝස්ට් කරලා ඒ දේවල් ටික ලියා ගන්න ඕනේ. මොකද දැන් මේක සජීවීව යන වැඩසටහනක් නෙමෙයිනේ. පටිගත කරලා ඉදිරිපත් කරන්නේ. ඒ හින්දා ඔයාලගේ කාලය ඉතුරු කරගන්න, data ඉතුරු කරගන්න ඕන නිසා මම මේ මෙන්න මේ පාඩම වෙනම ලියා ගන්න ඉඩ දෙන්නේ නැහැ. නෝට් එකක් ලියා ගන්න වෙනම ඉඩ දෙන්නේ නැහැ. ඔයාලට මේ අතරතුර වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා එම ලියන්න පුළුවන්. මම තව දෙයක් මතක් කරන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විතරක් අපි අද ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න දාලා තියෙනවා. කවුරු අලුතෙන් ආපු ළමෙක්ට පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි මින් ඉදිරියට පේපර් අපි එහෙම YouTube ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට දාන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකේ ලියාපදිංචි වෙලා අන්න එතනින් ප්‍රශ්න පත්‍රය ඉල්ල ගන්න ඕනේ. හරි. ඉතින් ඕනම විස්තරයක් අර මම දාලා තියෙන WhatsApp නම්බර එකෙන් අහලා දැනගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර පන්තිය ගැන ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩසටහනක්. හොඳයි. එහෙනම් අපි මේ වෙනකොට ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. මම ඊළඟට දැන් සාකච්ඡා කරන්න යන්නේ 3 4 5 ප්‍රශ්න. මේ 3 4 5 ප්‍රශ්න ඔක්කොම පටන් ගද්දිම කියලා තියෙනවා තරංග ආයාමයේ 333 නැනෝමීටර වන විද්‍යුත් චුම්බක විකිරණය පිළිබඳව තමයි මේ ප්‍රශ්න තුනම අහන්නේ. හොඳයි. මෙම විකිරණයේ තරංග සංඛ්‍යාතය අහනවා. ඔව් අපිට තරංග ආයාමය දීලා තියෙනවා. තරංග සංඛ්‍යාතය අහනවා. මොකක්ද ගන්න සමීකරණය? c සමානයි mu ලැම්ඩා. එතකොට අපිට ඕන සංඛ්‍යාතය mu උක්ත කරනවා c බෙදීම ලැම්ඩා. c ඇවිල්ලා 3 වැඩි කිරීම 18යි ms ඍණ 1 කෝ ඒ දක්තේ මෙතන දීලා නැහැනේ. සාමාන්‍යයෙන් ওই දක්ත ටික තියෙන්නේ පේපර් එකේ උඩ. බලන්න ওই පේපර් එකේ උඩ සාර්වත්‍ර වායු නියතය, අවගඩ්‍රෝ නියතය, ප්ලාන්ක් නියතය, ආලෝකයේ වේගය මේ දක්ත ටික දීලා තියෙනවා. ඒතර එතනින් අපි දක්ත ටික ගන්න ඕනේ. ලැම්ඩා ඇවිල්ලා 333යි නැනෝමීටර වලින් දීලා තියෙන හින්දා 10 නුත් මේක වැඩි කරන්න ඕනේ ওই විදිහට. මේ විදිහට උත්තරේ සුළු කරපුවාම 9 වැඩි කිරීම 10 14 වෙනි බලය කියලා. 9 වැඩි කිරීම 10 14යි කියලා එනවා උත්තරය. ඒකක බැලුවොත් මීටර කැන්සල් අවුට් වෙනවා. තප්පරයට කියලා එන්නේ. තප්පරයට නැතුව මේක 9 වැඩි කිරීම 10 14යි හර්ට්ස් කියලා ලිව්වත් කමක් නැහැ. හර්ට්ස් කියලා ලිව්වත් කමක් නැහැ. මොකද තප්පරයට කියන එකකේම තමයි හර්ට්ස් කියලාත් කියන්නේ. ඒතර උත්තරේ පැහැදිලි 184ක් මේ උත්තරේ ලකුණු කරලා තිබ්බා. තුන්වෙනි උත්තරය 9 වැඩි කිරීම 10 14යි උත්තරය. මෙම විකිරණයේ අඩංගු වන ශක්ති පෝටෝනයක ශක්තිය කොච්චරද කියලා අහනවා. ශක්ති පෝටෝනයක ශක්තිය හොයන සමීකරණය ප්ලාන්ක් සමීකරණය E සමානයි h nu. එතකොට h අපිට අගේ උඩ දීලා තියෙනවා 6.626 වැඩි කිරීම 1034යි ජූල් තප්පර වැඩි කරනවා. දැන් අපි හොයාගත්ත සංඛ්‍යාතය 9 වැඩි කිරීම 10 14යි හර්ට්ස් කියලා ඕනනම් දාන්න පුළුවන්. නැත්නම් තප්පරයට දැම්මොත් ඒකක ලස්සනට කැපෙනවා. තප්පරයට තප්පර කැන්සල් අවුට් වෙලා ජූල් වලින් උත්තරේ එනවා 10 34ට මෙතන 14ක් කැපුණාම 10 ඍණ 20යි. ඊට පස්සේ 9 මේකෙන් වැඩි කරලා ගන්න උත්තරෙත් එක්ක අවසාන උත්තරේ එනවා මට. ඔයාලා සුළු කරලා බලන්න 5.97 වැඩි කිරීම 5.97 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. 10 ඍණ 19යි ජූල්. මේ තමයි ශක්ති පෝටෝනයක ශක්තිය විදිහට අපිට ලැබෙන අගය. ශක්ති පෝටෝනයක ශක්තිය විදිහට අපිට ලැබෙන අගය. 78ක් දෙනා මේ උත්තරේ වාර්තා කරලා තිබ්බා 5.97 10 ඍණ 19 ජූල් කියලා. ඊළඟට අහනවා මෙම විද්‍යුත් චුම්බක තරංගය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කිනම් ප්‍රදේශයකට අයිති වෙනවද කියලා. ඔයා දන්නවා දුෂ්‍ය ප්‍රදේශය. දුෂ්‍ය ප්‍රදේශය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දුෂ්‍ය ප්‍රදේශය ගත්තොත් මෙන්න මේ පරාසය ඔයා දැනගන්න ඕනේ. කීයද? පරාසය 400ක් නැනෝමීටර් ආයි 750ක් නැනෝමීටර්. මේක ගුරුවත් පොතේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. එතකොට මෙතන මේ 400 නැනෝමීටර් වලට වඩා අඩු තරංග ආයාමයක් තියෙන ප්‍රදේශ අපි හඳුන්වනවා UV පාරජම්බුල. ඊට වඩා වැඩි තරංග ආයාමයක් තියෙන විකිරණ ඊළඟට එහා පැත්තේ තියෙන්නේ IR infrared. එතකොට දැන් මේ තරංග ආයාමයේ 400ට වඩා අඩුයිනේ. ගොඩක් අඩු නෑ. 400 කිට්ටු යන 333යි නැනෝමීටර්. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ තරංගය කොහෙද පාරජම්බූල කලාපයට අයිති වෙනවා කියලා. මොකද පාරජම්බූල ඇර වෙනත් උත්තර දීලා නැහැ. ඒ කියන්නේ X කිරණ වගේ දීලා නැහැ. ගැමා කිරණ වගේ දීලා නැහැ. හින්දා අපිට පහසුයි දුෂ්‍ය තරංග වලට වඩා තරංග ආයාමයේ අඩු විකිරණයක් තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඒ පරාසයට තමයි මේ කිරණය අයිති වෙන්නේ. එක උත්තරේ පාරජම්බූල 147ක් තමයි මේකට නිවැරදි පිළිතුරු වාර්තා කරලා තිබ්බේ. ඒ කියන්නේ ඉතුරු අයගේ පිළිතුරු බෙදිලා ගිහිල්ලා තිබුණා අනිත් උත්තර එක්ක.
ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ දුෂ්‍යාලෝකයේ තරංගායාම පරාසය කොච්චරද? ඒ අනුව IR කලාපයට අයිති වෙනවද UV කලාපයට අයිති වෙනවද මේ විකිරණය කියලා තීරණය කිරීමේ හැකියාව නම් ඔයාට තියෙන්න ඕනේ. ඒතර හුඟක් සමහර ළමයිට ඒ හැකියාව නැහැ වගේ තමයි මේ උත්තර දීලා තියෙන විලාසයෙන් පේන්නේ. හරි? ඒතර උත්තරේ පස්වෙනි එකට 1. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් සහිත පරමාණුව මොකක්ද කියලා. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් සහිත පරමාණුව මම බෝඩ් එක මකලා එතනට යන්නම්. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන පරමාණුව. දැන් මේ විදිහට පරමාණුව දැක්ක ගමන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මනසේ ප්‍රතිනිර්මාණය වෙනවා නම් ආයේ කියන්නේ ඔයා ගොඩක් සාර්ථකයි. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා තව ගොඩාක් මේ වගේ අභ්‍යාස කරලා මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක මනසට හොඳින් ඇතුළත් කරගන්න. එතකොට තමයි විභාගයේ වෙලාවේදී මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලිය ඉන්නේ නැතුව ඉක්මනින් උත්තර මනස තුරම හදා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි ඊට පස්සේ යනවා ස්කැන්ඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලමු නිකන්. ස්කැන්ඩියම් 21යි 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d1යි. එතකොට මෙන්න මේ කවච ටික ඔක්කොම පිරීලා ඉවරයි. 3d1යි කියද්දී d උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1යි 2 3 4 5. d උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි 4 උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගාන හැවොත් එහෙම ඔයාලට පේනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයද? ඔව් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන නේ අහන්නේ. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා එකක් ස්කැන්ඩියම්ට. ක්‍රෝමියම්ටත් බලමු. ඇත්තටම ක්‍රෝමියම් තමයි උත්තරේ. 24යි. යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s1යි. ඔයාලට මතක ඇති 3d5යි. ওই විදිහටයි එන්නේ. ඒතර d කාක්ෂික 5 එන්නේ 1 2 3 4 5. ඒ පහ ওই විදිහට පිරෙනවා. 4s1යි කියනක ওই විදිහට. බලන්න ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් ආව නේද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මැංගනස්. අපි මැංගනස්ුත් ලියලා බලමු. මැංගනස් ගැන ප්‍රශ්නකුත් අද තව දාලා තියෙනවා මම. 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 3d නෑ 4s එහෙම ලියන්න ඕනේ 3s2යි 3p6යි 4s2යි 3d5යි කියලා එන්නේ. එහෙම වෙනකොට d5 අර උඩ විදිහටම තියෙනවා මෙහෙම මෙන්න මෙතන 4s2. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා මැංගනස් පරමාණුවක. යකඩ පරමාණුවත් අපි ලියලා බලමු. යකඩ පරමාණු ක්‍රමාංක 26 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d6යි. එතකොට d උපශක්ති මට්ටමට අදාළ ඔන්න ඉලෙක්ට්‍රෝන ටික 3යි 4යි 5යි 6යි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන මෙතන 4ක් තියෙනවා. මොකද මේක කපල් වෙලා තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක d වල ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. තව එක පරමාණුවක් තියෙනවා කොබෝල්ට්. ඒකත් ලියමු. කොබෝල්ට් සිම්පල් වෙන්න එපා. 27 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d7යි. මොන බලන්න 4s2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒතර ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන ප්‍රභේදය ක්‍රෝමියම්. හැබැයි ඉතින් මේ වගේ බහුවර්ණයක් හම්බුනහම අනිත් වර්ණ ගැන ටිකක් අවධානය යොමු කරන්න. ඉතින් අර විභාගෙට හුඟක් අහන්නෙම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගත්තාම මේ D ගොනුවේ 3D කියන සීරීස් එක. ඉතින් මේ වගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගාන කටපාඩම් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ එන පැටර්න් එක හොඳින් ඔළුවේ තිබුණොත් උත්තර ගන්න නම් හරි පහසු වෙනවා. හරි. ඊතර උත්තරේ 62ක් ළමයි මේ උත්තරේ විදිහට ලකුණු කරලා තියෙනවා තමන්ගේ. හොඳයි. අවශ්‍ය දේවල් ලියා ගන්න. මම නම් කියන්නේ මේ ටික ලියා ගන්න කියලා ඉවරලා. වෙලා ගියට කමක් නැහැ. දන්නවා වුණාට කමක් නැහැ. දන්නවා වගේම දැනුම වගේම ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. හරි අපි යනවා ඊළඟ බහුවර්ණය සාකච්ඡා කරන්න. ඊළඟ බහුවර්ණයෙන් කියන්නේ කාබන් මොනොක්සයිඩ් වල නිවැරදි ලුයිස් ව්‍යුහය මොකක්ද කියලා ඉවරලා. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ ආందోලනාත්මක ලුයිස් ව්‍යුහ තියෙනවා. ඔයාලට මතකද 2018 මම විවරණයකුත් ලියලා තියෙනවා 2018 විවරණ පොතක්. ඒ විවරණේ තියෙනවා ඒක PDF එකක් මම මේ group වලට දාලා තියෙනවා. 2018 ඔය තයෝසයනේට් අයනේ SCN- කියන අයනේ
ලුයිස් සියුහේ අඳින්න ඇවිල්ලා ළමයි විවිධ විදිහට උත්තර ලකුණු කරලා තිබ්බා. ඉතින් අර ලුයිස් සියුහ අඳිනකොට තියෙනවා නීති කීපයක් ෆලෝ කරන්න. ඒ නීති ටික ෆලෝ කරගෙන යනකොට අපිට ලුයිස් සියුහය ලැබෙනවා. එතකොට ඒ ලුයිස් සියුහ නීති වලට අපගමනය වෙන, ඒ කියන්නේ නීති වලින් අපගමනය වෙන අවස්ථා කීපයකුත් අපේ විශේෂ දේශයේ තියෙනවා. මේ කාබන් මොනොක්සයිඩ් ඒ වගේ අවස්ථාවක්. දැන් කාබන් මොනොක්සයිඩ් කියන අණුවේ ලුයිස් සියුහ අඳින්න පටන් ගන්නකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මැද පරමාණුව කියලා එකක් තෝරගන්න ඕනේ. දැන් මෙතන පරමාණු දෙකනේ තියෙන්නේ ඉතින්. එතකොට ඔක්සිජන් මේ විදිහට මේ පැත්තෙන් දාලා මම මැද පරමාණු විදිහට කාබන් ගන්නවා. ඉතින් මැද කියලා කියන්නේ අපි අර එහෙම එකක් තෝරගන්න ඕන නේද ලුයිස් සියුහ අඳිද්දී. ලුයිස් සියුහ අඳින්න ඔයගොල්ලෝ විවිධ ක්‍රමවලට පුහුණු වෙලා ඇති. දැන් මම උගන්වන ක්‍රමේදී මම මධ්‍ය පරමාණුව තෝරගන්න කියන ස්ටෙප් එක ඇතුළත් කරලා තියෙනවා මගේ ළමයිට මම එහෙම කියලා දීලා තියෙනවා ලුයිස් සියුහ සම්බන්ධයෙන්. ඉතින් හරි මධ්‍ය පරමාණුව තෝරගත්තා. ඊට පස්සේ කරන්නේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරනවා. ඔක්සිජන්ගේ මුළු සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාන 6යි, කාබන්ගේ 4යි, ඔක්කොම 10යි. බෙදෙනවා දෙකට ඉලෙක්ට්‍රෝන යුගල් ගාන බලා ගන්න 5යි. ඔය පහෙන් මේ වෙනකොට මේ බන්ධනයේ විදිහට අපි ඉදිකැලක් දාලා තියෙනවා. ඒක අඩු කරපුවාම තව ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් මේ බෙදා දීම සිද්ධ කරන්න ඕනේ මේ ව්‍යුහය තුල. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝන යුගල් බෙදා දෙනකොට අර අන්ත පරමාණු නැත්නම් මැද නොවන පරමාණු වලට ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ලැබෙන පරිදි දැන් ඔන්න 3ක් දුන්නා. තව එක යුගලක් ඉතුරු ඒක කාබන්ට දෙනවා. ඔන්න ওই විදිහට ඉලෙක්ට්‍රෝන බෙදන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ කරන්නේත් ওই විදිහට තමයි. ඊට පස්සේ මේම කරද්දී අෂ්ටකය සම්පූර්ණ නැති පරමාණුවක් තියෙනවද කියලා බලනවා. ඔව් මෙතන කාබන්ට අෂ්ටකය සම්පූර්ණ නැහැ. 1යි 2යි 3යි 4යි ඉලෙක්ට්‍රෝන 4යි යාගේ සංයුජතා කවච කාබන්ගේ තියෙන්නේ. අපිට සිද්ධ වෙනවා එහෙනම් තව යුගලක් මේ විදිහට දාන්න බලන්න දාපුවම හුඟක් දෙනෙක්ගේ උත්තරේ උනේ මම උත්තර තෝරගෙන තියෙන විදිහ පොඩ්ඩක් බැලුවා. ගොඩක් දෙනෙක් 59ක් දෙනා දෙවෙනි උත්තරේ ලකුණු කරලා තිබ්බා. ඒක තමයි හරි උත්තරේ. ඊළඟ ජනප්‍රියම උත්තර දෙක උනේ 12.5 බැගින් ලකුණු කරලා තිබ්බා 1 සහ 3 උත්තරේ. දැන් එක උත්තරේ ගත්තහම විධිමත් ආරෝපණයක් නෑ තමයි කියන්නේ මේක. හැබැයි කාබන්ට අෂ්ටකය සම්පූර්ණ නැහැ. කාබන්ට අෂ්ටකය සම්පූර්ණ නොවී තිබීම අර විධිමත් ආරෝපණයක් ඇතිවීමෙන් ඇතිවන ගැටලුවට වඩා විශාල ගැටලුවක්. ඒක නිසා මේ ව්‍යුහය නෙමෙයි කාබන් මොනොක්සයිඩ් වල ස්ථායිම ව්‍යුහය කියලා තර්ක කරනවා. කියන්නේ තවත් යුගලක් මේ විදිහට දාලා අන්න දැන් කාබන්ට අෂ්ටක සම්පූර්ණයි, ඔක්සිජන්ටත් අෂ්ටක සම්පූර්ණයි. මේක කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහයේ විදිහට ගන්න කියලා තමයි කියන්නේ. ඒතර විධිමත් ආරෝපණය දැම්මොත් ඔක්සිජන්ගේ 6ක් තියෙන්න ඕන තැන එකසර විදිහට 2යි, බන්ධන තුනට 3ක් දෙනවා. ඒතර ප්ලස් එකක් එනවා. කාබන්ගේ 4ක් තියෙන්න ඕන තැන එකසර විදිහට 2යි, බන්ධන තුනට 3ක් දුන්නාම ඍණ 1යි. ඔන්න ඔය විදිහට තමයි ලුයිස් ව්‍යුහය එන්නේ. මේ තියෙන කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහය. ඔය බලන්න. එතකොට කාබන් මොනොක්සයිඩ්ගේ ලුයිස් ව්‍යුහයේ ඔක්සිජන්ට දාන කාබන්ට ඍණ එනවා. නිකන් කෙනෙක්ට අවුල් වගේ දැනෙන්න පුළුවන්. ඔක්සිජන් පරමාණු උඩ ඍණාරෝපණයක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන්. ධනාරෝපණය ඔක්සිජන් පරමාණු උඩ තිබ්බහම ඒක අස්ථායි වෙනව නේද කියලා ඉවරලා. ඔව්. එහෙම වෙනවා තමයි. හැබැයි මෙතනදී අපගමනයක් වෙන අවස්ථාවක්. එහෙම ඔක්සිජන් මත ධනාරෝපණයක් තිබුණත් කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණ වුණානේ. ඒක වැදගත්. තේරුණාද කතන්දරේ? ඉතින් ඒ හින්දා වඩා ස්ථායි ව්‍යුහය මේකයි කියලා තර්කයක් තියෙනවා. ඒක තමයි ගුරුවත් පොතේත් අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒතර උත්තරේ වෙන්නේ 2. දෙවෙනි උත්තරේ ආරෝපණ මාරු කරලා ලියලා ඔය තුන්වෙනි උත්තරේ ගන්න බෑ. එහෙම ගන්න බෑ. එතකොට දෙවෙනි උත්තරේ ගත්තා නම් හරි. හරි නේද? ඒතර අපි ඊළඟ දවසෙත් මම ලුයිස් ව්‍යුහ ප්‍රශ්නයක් දානවා අනිවාර්යෙන්ම. දැන් හැමෝම ලුයිස් ව්‍යුහ කරලා ඇති. හොඳයි. අපි ඊළඟට යනවා ඊළඟට යන මොකේද? ප්‍රශ්නාංක 8. M නැමැති ලෝහය MCl3 කියලා ක්ලෝරයිඩයක් හදනවා. ළමයි මේක 10 වසර ළමයෙක්ට උනත් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක් ඈ. MCl3 කියලා ලෝහ ක්ලෝරයිඩයක් තියෙනවා නම් මේකේ M3+ එකනේ තියෙන්නේ. Cl- 3කට. කොහොමනේ වෙන්නේ? ඒතර මෙයාගේ සංයුජතාව M ගේ සංයුජතාව 3යි. අපෙන් අහනවා එම ක්ලෝරයිඩේදී පෙන්වන සංයුජතාව දක්වන එම්හි ඔක්සයිඩේ සූත්‍රය වනුයේ කියලා. එතකොට සංයුජතාව 3නේ. දැන් ඔක්සයිඩ් අයනය කියන්නේ සංයුජතාව 2යි. දැන් මෙයාගේ සංයුජතාව 3යි. සංයුජතාව මාරු කරලා ගත්තාම M ට එනවා 2, O ට එනවා 3. මෙන්න මේ M2O3 කියන එක තමයි එතකොට සංයුජතාව 3 මගින් හදන ඔක්සයිඩය M ගේ. එතකොට මේ උත්තරේ ලකුණු කරලා තිබ්බනම් හරි 81ක් ලකුණු කරලා තිබ්බ බොහොම ඉහළ ප්‍රතිශතයක් M2O3 ට. බොහොම හොඳයි.
හරි. ඊළඟ ප්‍රශ්නේ ටිකක් අභියෝගාත්මක ප්‍රශ්නයක් වුණා. මං හිතන්නේ සමහර ළමයි තාම සම්ප්‍රයුක්තතාව කියන තියරි හදාarලා නැහැ. ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. 140.6ක් තමයි නිවැරදි උත්තරේ. 9 වෙනි ප්‍රශ්නෙට ලකුණු කරලා තිබ්බේ. ඒ කියන්නේ ඔක්සලේට් අයනේ ලුයිස් ව්‍යුහයට. ඇත්තටම මේ තියෙන ප්‍රශ්නය මම ළමයිට දුන්නා. විභාගයට කලින් දවසක මම මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකදී මම ඔක්සලේට් අයනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කීයක් තියෙනවද කියලා මේ ගැටලුවක් හදලා දුන්නා. ඔයාලට කියන්නේ ඊට පස්සේ අවුරුද්දක මේ ප්‍රශ්නේ ආවා එක්සෑම් එකට. මේ විදිහටම සැකිල්ල පෙන්නලා ආවේ. සැකිල්ල පෙන්නුවා. සැකිල්ල තියෙන විදිහ ගැන අවබෝධයක් ළමයට දුන්නා. ඇත්තටම අවබෝධයක් දෙන්න ඕනේ. ඔක්සලේට් අයනේ කියන එක හරි ජෙනරල් අයනයක් ඒ ලෙවල් ළමෙක්ට. හුඟක් තැන්වල හම්බ වෙනවා. ඒතර පොඩ්ඩක් බුද්ධිය තියෙන ළමෙක් පොඩ්ඩක් උනන්දුවෙන් ඒ ලෙවල් කරන ළමෙක් දැනගන්න ඕනේ මේ ඔබට හම්බ වෙන අණු අයනවල සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න පුළුවන් අවස්ථා මොනවද කියලා බලලා ඒ අවස්ථා ටික ඔක්කොම ඇඳ ගන්න. දැන් මම නම් ඒ ලෙවල් සිලබස් එකට අහු වෙන්න පුළුවන් ඔක්කොම අණු අයනවල සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න ඕන කරන අභ්‍යාස පවරලා ඒවා ටියුට් වලට දාලා තියෙනවා. දැන් එහෙම නැත්තම් ඔයාලට සුළු උදාහරණ ප්‍රමාණයක් නම් හම්බෙලා තියෙන්නේ. ඔයා දැනගන්න ඕනේ ප්‍රශ්න පත්‍ර පීරලා ඔයාට ඉදිනදා මේ ඉනෝගනික් වගේ පාඩම් කරගෙන යනකොට හරි එහෙම නැත්තම් පොත්පත් පෙරලද්දී ඔයාට හම්බ වෙන අණු අයන වලට ලුයිස් ව්‍යුහ ඇඳලා ඒ වගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කීයක් තියෙනවද සම්ප්‍රයුක්ත ව්‍යුහ කොහොමද එන්නේ කියලා අවබෝධයක් අරගෙන තියාගෙන ඉන්න ඕනේ විභාගයට යන්න කලින්. දැන් විභාග වේලාවේ මේකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳ ඉන්න ගියොත් ඔයාට විනාඩි 2-3ක් යනවනේ. ඇත්තටම මේ ප්‍රශ්නය තප්පර 2-3කින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නේ කියවන්න යන තප්පර කීපේ විතරයි ඔයා ඔක්සලේට් අයනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හොඳට ප්‍රැක්ටිස් කරලා ගියොත් එහෙම ඔයාට පුළුවන් වෙනවා ප්‍රශ්න දැකපු ගාම උත්තරයට ලකුණු කරන්න. අන්න ඒකයි එක්සෑම් එකේදී බලාපොරොත්තු වෙන්නේ. ඔයා මේ හැම කටුසටහනක් මේ වෙලාවේ කරලා එතනදී උත්තරය අරගෙන වාර්තා කරොත් එහෙම ප්‍රශ්න පත්‍රය කරන්න ගියොත් එහෙම ඔයාට පැය දෙක නම් මදි වෙනවා ඈ. පැය දෙක මදි වෙනවා. ඉතින් හුඟක් ළමයි කියන අපිට එහෙම නෑ පැය දෙක මදි වෙන්නේ නෑ කියලා. ඇහුවොත් ලකුණුත් නෑ. ඒ ළමයිට මේ දන්නේ නැති ප්‍රශ්නත් 25ක් විතර සෙට් වෙනවනේ පේපර් එකේ. ඉතින් දන්න ප්‍රශ්න එහෙම ඇදගෙන කළාට ඒ ළමයිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද වෙලාව ඉවර වෙන්නේ නැහැ. දන්නේ නැති ප්‍රශ්න ටිකට කොහොමවත් ඒගොල්ලෝ කණා ගන්න හින්දා. හුඟක් ළමයි මට කියන්නේ නැහැ MCQ එකට වෙලාව මදි වුණා කියලා. මොකද MCQ නොදන්න ටිකක් සාමාන්‍යයෙන් ළමෙක්ට සෙට් වෙනවා. ඒ ඔක්කොම කරන්න ගියොත් තමයි ඔයාට වෙලාව මදි වෙන්නේ ඇත්තටම. නමුත් මේ වැඩ කරලා හොඳ ඒකක් ගන්න ළමෙක්ට MCQ යම් ප්‍රමාණයක් ඒ කියන්නේ සැලකිතු ප්‍රමාණයක් එයාට හිතලා ඒ කියන්නේ නිවැරදි උත්තර ලකුණු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර ඒ වගේ ළමෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ MCQ පේපර් එක වෙලාවේ. විශේෂයෙන් මේ වගේ අවස්ථා මම අර කලින් කිව්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස සම්බන්ධයෙන් ඒ අභ්‍යාස කරලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් එහෙම එක්සෑම් එකට තප්පර කීපයකින් උත්තර ලබා ගන්න පුළුවන්. හරි. දැන් 2021 ළමෙක් මේ වෙලාවේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බලනවා නම් මේ පේපර් එකට මම කියන්නම් එයාට විනාඩි 15ක් වගේ ඇතුළත ඔක්කොම උත්තර ටික ගන්න පුළුවන්. 15ක් වැඩිම වුණොත් 25ක්. වැඩිම වුණොත් පැයක් යන්නේ නැහැ එයාට විනාඩි 25කින් මේ උත්තර ඔක්කොම ටික ගන්න පුළුවන්. මොකද එයාට 21 ළමෙක්ට සාමාන්‍ය හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා ප්‍රශ්න පත්‍ර හොඳට කරලා නම් එයා මේ දේවල් සම්බන්ධයෙන් සමහර දේවල් එයා පෑණි තීන්ත චුට්ටක්වත් නාස්ති කරන්නේ නැතුව උත්තරේ මනෝමයෙන් ගන්නවා. ඉතින් ඒ හැකියාව තියෙන්න ඕනේ. තිබ්බොත් තමයි එක්සෑම් එකේ හොඳ ලකුණකට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔක්සලේට් අයනේ සැකිල්ල වෙන්න මේක. මේ විදිහට කාබන් පරමාණු දෙකක් තනි බන්ධන වලින් බැඳිලා තියෙනවා. ඒවට ඔක්සිජන් සම්බන්ධ වෙලා තියෙනවා මේ විදිහට. හරි. ලුයිස් ව්‍යුහේ අඳින්න මම යන්නේ ඉස්සෙල්ලාම ඔක්සිජන්ලා 4යි 6 ගානේ 4ක් කීයද 24යි. කාබන්ලා දෙකට 4 වතාවක් 2 8යි. 2 minus දැන් ඔක්සලේට් කියන්නේ C2O4 2 minus නේ. හරි. ඔක්සලේට් වල සූත්‍රය ඍණ දෙකක් තියෙනවානේ. එතකොට දෙකක් එකතු වෙන්න ඕනේ. 4යි 8යි 12යි 13යි 14යි එකක් ඉතුරුයි 3යි 34යි. 34 දෙකට බෙදපුවාම 17යි. 17න් දැනටමත් දාලා තියෙන බන්ධන 5. 1යි 2යි 3යි 4යි මැද එකයි 5යි. 17න් 5ක් අඩු කරපුවාම 12ක් තව ඉලෙක්ට්‍රෝන යුගල් මේකට දාන්න තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අෂ්ටක සම්පූර්ණ කරගෙන මම යනවා ඔක්සිජන් පරමාණු වලට. ඒකයි සම්මතය. අන්ත පරමාණු වලට අෂ්ටක සම්පූර්ණ කරලා ඉතුරුනොත් තමයි මැද පරමාණු වලට දෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඉලෙක්ට්‍රෝන 12ම ඉවරයි. කාබන්ට ඉලෙක්ට්‍රෝන අෂ්ටක සම්පූර්ණ නැහැ. කරන්න පුළුවන් හොඳම දේ මෙතනින් යුගලක් මකලා හවුලට දෙනවා. මෙතනින් ගත්තත් කමක් නැහැ. මෙතනින් හරි යුගලක් මකලා මම මෙතනින්ම ගන්න ওই විදිහට දානවා. දැන් හරි. මේ තියෙන්නේ ඔක්සලේට් අයනේ
එක සංප්‍රයුක්ත ව්‍යුහයක්. ඒ කියන්නේ ලුයිස් ව්‍යුහයක්. දැන් අපිට අනිත් ලුයිස් ව්‍යුහ ටික. ඒ කියන්නේ ඇත්තටම හතරක් තියෙනවා. තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අපි ඒවට කියන්නේ ලුයිස් ව්‍යුහ කියලා තමයි. අන්න ඒ ටික අඳින්නයි යන්නේ. මේ තැන් වලට ඍණ එනවා. මට කියන්න බැරුණා ඍණ විධිමත් ආරෝපණය ඍණ එනවා. ඔන්න බලන්න සංප්‍රයුක්ත ව්‍යුහ ටික මම ඇඳගෙන යනවා. ඔන්න ඔය විදිහට බලන්න. දැන් මේ තනි බන්ධනයේ මෙහෙට මේ කියන්නේ ෆයි බන්ධනයේ මෙහෙට දිග ඇරලා මේ එක සරි යුගලක් ෆයි බන්ධනයක් බවට පත් කරා. ඒකයි මම කරේ. වෙන මුකුත් කරේ නෑ. අනිත් ටික හැමම තියෙනවා. හරි ඍණ. ඊට පස්සේ මම මේ වගේ දෙයක් කරනවා. බලන්න මොකද්ද කලේ කියලා තේරුණාද කියලා. හරි දැන් තුනක් ඇඳලා තව එකක් මම අඳිනවා. බලන්න. එතනට මයිනස්. අයිඩි. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ සාමාන්‍යයෙන් දක්වන්න ඕනේ නැහැ. නමුත් ළමෙක්ට තේරුම් ගන්න මම මේ විදිහට පෙන්නන්න. මෙතන සිද්ධ වුණේ මෙතනින් මේක හදද්දි සිද්ධ වුණේ මේ යුගල ෆයි බන්ධනයක් බවට පත් කරලා මේ ෆයි බන්ධනය අකුල ගත්තා එක සරි යුගලක් විදියට. හරි. දැන් මේකෙන් මේක ගනිද්දි වෙලා තියෙන්නේ මෙතන තියෙන එක සරි යුගලක් ෆයි බන්ධනයක් බවට පත් කරලා මේ ෆයි බන්ධනය අකුල ගන්නවා එක සරි යුගලක් බවට. මෙතනින් මේක හදනකොට වෙලා තියෙන්නේ මේක එහෙම්මම තියෙනවා. නමුත් මෙතන එක සරි යුගලයක් ෆයි බන්ධනයක් බවට පත් කරනවා. මෙන්න මේ ෆයි බන්ධනය මොකද කරලා තියෙන අහක් කරගෙන තියෙනවා මේ ඔක්සිජන් මත එක සරි යුගලක් බවට. ඔය විදිහට තමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳෙන්නේ. මේ තමයි ඔක්සලේට් අයනට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ. ඊට වැඩිය බෑ. ඔයිට වැඩි අඳින්න කිව්වොත් අස්ථායි ඒවා තමයි එන්නේ. ඒ හින්දා 9 වෙනි ප්‍රශ්නට උත්තරේ 4 විදිහට මම යෝජනා කරනවා. හොඳයි. වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා වට පුළුවන් මේ දේවල් ටික ලියා ගන්න. හරි. හොඳයි. අපි ඊළඟට යන්න සූදානම් වෙන්නේ 10 වෙනි ප්‍රශ්නට. 10 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට කියනවා. විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මින් කුමක්ද කියලා අහනවා. විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධයෙන්. සියලුම විද්‍යුත් චුම්බක විකිරණ රික්තයකදී ආලෝකීය වේගයෙන් ගමන් කරයි. ඔව්. ඕනම විද්‍යුත් චුම්බක විකිරණයක් රික්තයකදී ඒ වේගයෙන් ගමන් කරනවා. ඒක හරි. හරියක් දාගන්න. 2. විද්‍යුත් චුම්බක තරංග කිසිවිටක පියවියසෙන් නිරීක්ෂණය කළ නොහැකිය කියන ප්‍රකාශය අපිට වැරදි ප්‍රකාශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද දුෂ්‍ය විකිරණ ටික අපිට ඒ කියන්නේ රතු තැඹිලි කහ කොරනිල් දම් ඉන්ඩිගෝ එන්නේ. ඒ පරාසය අපිට හැට පේනවා. ඉතින් දුෂ්‍ය විකිරණ කියලා කියන්නේ මොනවද? ආලෝකය කියලා කියන්නේ මොනවද? ඒ කියන්නේ මොනවද? විද්‍යුත් චුම්බක විකිරණ විශේෂයක්. ඒ හින්දා දෙවෙනි ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය බැලුවොත් විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් චුම්බක තරංග විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍ර මගින් අපගමනය කළ නොහැකිය. ඒක හරි. හේතුව තමයි විද්‍යුත් චුම්බක තරංග වලට ආරෝපණයක් නැහැ. ආරෝපණයක් නැත්නම් විද්‍යුත් ශේෂ්ත්‍රයකදී හරි චුම්බක ශේෂ්ත්‍රයකදී හරි එහෙම උත්ක්‍රමණයක් සිද්ධ වෙන්න උවමනාවක් නැහැ. විද්‍යුත් චුම්බක තරංග සතු අංශුමය ගුණ පවතිය වූ එක ඇත්ත. දන්නවා ලුයිස් ඩි බ්‍රෝග්ලිගේ තරංග සහ අංශු ද්වෛත ස්වභාවය ගැන අපි ඉගෙන ගන්නවා. එතනදී මේක විස්තර කරනවා. විද්‍යුත් චුම්බක තරංග වලට අංශුමය ස්වභාවයක් තියෙනවා. අංශුමය ද්‍රව්‍ය වලට යම් වේගයකින් ගමන් කරනකොට තරංගමය ස්වභාවයකුත් තියෙනවා කියලා ඒකෙදි කියනවා. එතකොට හතරක් හරි. විද්‍යුත් චුම්බක තරංග වලින් ඇතැම් විකිරණ ඉහළ විනිවිද යාමේ හැකියාවකින් යුක්තයි. ඔව් ඇත්ත ගැමා එක්ස් කිරණ වගේ ඇතැම් සංරචක විද්‍යුත් චුම්බක තරංග වල තියෙන වර්ණාවලියේ තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන මේවා විනිවිද යාමේ අතින් හැකියාවෙන් ගොඩක් ඉහළයි. එතකොට ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 2. 10ට උත්තරේ 2. 46.9ක් තමයි මේ දෙවෙනි උත්තරේ ලකුණු කරලා තිබ්බේ. ඊළඟට ජනප්‍රියම උත්තරේ වෙලා තිබුණේ 28.1% වාර්තා කරලා තිබ්බා තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ හුඟක් ළමයිට විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍ර මගින් විද්‍යුත් චුම්බක තරංග උත්ක්‍රමණය කරන්න පුළුවන් කියලා මතයක් ඔළුවේ තියෙනවා. මේ මතය දැන් අයින් කරගන්න ඕනේ. මතක තියාගන්න යම්කිසි තරංගයක් කිරණයක් විද්‍යුත් වේවා චුම්බක වේවා ශේෂ්ත්‍රයකදී අපගමනය කරන්න ඕන නම් කියන්නේ හැරී ගමන් කරන්න ඕන නම්
අනිවාර්යයෙන් මේ අංශු විශේෂයට නැත්නම් කිරණ විශේෂයට ආරෝපණයක් තියෙන්න ඕන. කැතෝඩ කිරණ, ධන කිරණ මෙන්න මේවට උත්ක්‍රමණය වෙන්න පුළුවන්. විද්‍යුත් හෝ චුම්බක ශේෂ්ත්‍රයකදී. නමුත් විද්‍යුත් චුම්බක විකිරණ වලට එහෙම උත්ක්‍රමණය වෙන්න බෑ. හරි. එතකොට 10 වෙනි ප්‍රශ්නේ හරි. 11 වෙනි ප්‍රශ්නට යන්න කලින් NO2F කියන මේ ප්‍රභේදයේ ලුයිස් යූහේ මම ඇඳලා ඉන්න ඕනේ. මම මේ ටික මකනවා. NO2F කියන ප්‍රභේදයේ අපි ඇඳලා බලමු ලුයිස් යූහය NO2F. තර මධ්‍ය පරමාණුව කවුද කියලා අපි තීරණය කරගන්න ඕනේ. මධ්‍ය පරමාණුව ඇවිල්ලා නයිට්‍රජන් පරමාණුව. ඒකට විද්‍යුත්ත්‍රතාවයෙන් අඩුම එකයි අපි තෝරගන්නේ. ඔක්සිජන් මේ පැත්තට මෙහෙම ඔක්සිජන් දාමු, ෆ්ලෝරින් එක මේ පැත්තට දාමු. දැන් සංයුක්තතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනය කරන්න ඕනේ මේ හැම පරමාණුවකටම. ඔක්සිජන් 6 ගානේ 6 වරක් 2 6 වරක් 2 12යි. ෆ්ලෝරින් ඇවිල්ලා 7 ගානේ 7 ගානේ 1 7යි. එතකොට ඊළඟට නයිට්‍රජන් ඇවිල්ලා 5 ගානේ එකක් 5යි. එතකොට මේ ටික එකතු කරන්නයි තියෙන්නේ 24ක් කියන එකතු කරපුවාම 24 දෙකට බෙදපුවාම අපිට එනවා 12යි 12ක් එනවා. එතකොට 12න් අඩු කරන්න ඕනේ බන්ධන ටික 1 2 3 බන්ධන 3ක් තියෙනවා. අඩු කරපුවාම කීය දෙන්නේ? 12න් 3ක් අඩු කරපුවාම 9යි. තවත් ඉලෙක්ට්‍රෝන යුගල් 9ක් අපිට බෙදන්න තියෙනවා මේ ව්‍යුහය තුල. එතකොට අපි ඉස්සෙල්ලම බෙදන්න පටන් ගන්න විද්‍යුත්ත්‍රතාවයෙන් වැඩි පරමාණුවට අෂ්ටකය ලැබෙන විදිහට. හරි. ඊළඟට ඔක්සිජන් ලට දෙමු. හරි. හරි. දැන් මෙහෙම දුන්නාම මේ ඉලෙක්ට්‍රෝන යුගල් 9ම බෙදලා ඉවරයි. හැබැයි තවමත් නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. එතකොට මොකද කරන්නේ? කවදාවත් මේ ෆ්ලෝරින්ගෙන් ඉලෙක්ට්‍රෝන අදින්න යන්න එපා. අනිවාර්යෙන් ෆ්ලෝරින්ට ධන එකක් වෙනවා. එතකොට ව්‍යුහය ගොඩක් අස්ථායි වෙනවා. මේ ඔක්සිජන් දෙන්නගෙන් කැමති එක්කෙනෙක්ගෙන් මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලට අරගෙන එන්න සහ ඔව අතරට ලුයිස් ව්‍යුහය නිර්මාණය කරමු. එතකොට ඔයාලට තේරෙනවා මෙතන විධිමත් ආරෝපණයේ ධන, මෙතන විධිමත් ආරෝපණයේ ඍණ. විධිමත් ආරෝපණය ගණනය කරන විදිහ ඔයා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට මේක තමයි ලුයිස් ව්‍යුහය. දැන් අපි මේ ලුයිස් ව්‍යුහය පදනම් කරගෙන අහන්න යන්නේ කතා කරන්න යන්නේ ඔක්සිකරණාංකය කීයද කියලා. දැන් මෙතන බන්ධනය ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ විදිහට අපිට විභේදනය කරන්න පුළුවන් නේ. මේ ඩෙල්ටා ඍණ මෙතනට ඩෙල්ටා ධන. මේ බන්ධනයේ ද්‍රව්‍ය වෙන්නේ මෙතන ඩෙල්ටා ධන මෙතන ඩෙල්ටා ඍණ. මොකද විද්‍යුත්ත්‍රතාවය වැඩි එක්කනට ඩෙල්ටා ඍණ එන්නේ. බන්ධන දෙකට ওই විදිහට ද්‍රව්‍යතා දෙකක් දැම්මා. මෙතන ගත්තොත් එහෙම මෙතනට ඩෙල්ටා ඍණ මෙතනට ඩෙල්ටා ධන මෙතන ඩෙල්ටා ඍණ මෙතනට ඩෙල්ටා ධන. දැන් ගණනය කරද්දී ඔක්සිකරණාංකය මේ ධන විදිහට තියෙන 1 2 3 4යි මේ ධනයි විධිමත් ආරෝපණයෙන් එන ධන එකතු කරන්න ඕනේ. එතකොට එනවා ධන 5යි. ඔක්සිකරණාංකය එතකොට මෙතන එනවා ධන 5යි. ධන 5 ඔක්සිකරණාංකය. සමහර අය තාම ඔක්සිකරණාංකය කරලා නැතුව ඇති. ඉතින් අපිට එහෙම තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපිට තාම ඔක්සිකරණාංක කරලා නැහැ කියලා. ඒතර මම ඊළඟ පේපර්ස් හදනකොට ඔක්සිකරණාංකය ප්‍රශ්න තාම දාන්න නැතුව ඉන්නම්. ඊට පස්සේ අපෙන් අහනවා එන්මත ආරෝපණය අපිට පේනවා එන්මත ආරෝපණයේ ධන 1යි. විධිමත් ආරෝපණය එතන යහන්නේ. එන්හි මුහුම්කරණය. ඔයා දන්නවා මුහුම්කරණය බලන්නේ මේ විදිහට. අදාළ පරමාණු ගාව විස්ප යුගල් දෙකක් තියෙනවා නම් මුහුම්කරණය sp. විස්ප යුගල් තුනක් තියෙනවා නම් මුහුම්කරණය sp2. විස්ප යුගල් හතරක් තියෙනවා නම් මුහුම්කරණය sp3. තොර විස්ප යුගල් කීයක් තියෙනවද මේ නයිට්‍රජන් වටේට? 1යි 2යි 3යි. එක සර නෑනේ. විස්ප යුගල් 3ක් තියෙනවා නම් මෙයාගේ මුහුම වෙන්නේ මුහුම කාගේද? නයිට්‍රජන්ගේ මුහුම sp2. මේ ෆයි බන්ධන අපි ගන්න නැහැ විස්ප යුගලක් විදිහට. විස්ප පාඩමේදී වා ඉගෙනගෙන තියෙනවා. විස්ප ගාන අනුව තමයි අපි මුහුම්කරණය තීරණය කරන්නේ. විස්ප 2 නම් sp, විස්ප 3 නම් sp2, විස්ප 4 නම් sp3 විදිහට. හරි. එතකොට ඊළඟට අපෙන් අහනවා මේ බන්ධන කෝණය. ඔයාලට කියන්න ඉතා වැදගත් දෙයක් තියෙනවා මෙතන. දැන් මෙතන NO මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සෑහෙන වැඩි. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය සෑහෙන වැඩි. දැන් මම කොළ පාට පෑනක් අරගෙන ඒක ලකුණු කරලා පෙන්නන්නම් මේ විදිහට. බලන්න විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක්. ද්විත්ව බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙනවා. ඊට පස්සේ OF සහ OH බන්ධන දෙක
ওই විදිහට තියෙනවා. එතන තියෙන විදිහට ඒ බන්ධනවල තරම් ලොකු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් නැහැ. මොකද ඒවා තනි බන්ධන නිසා. ද්විත්ව බන්ධනයක තරම් ලොකු ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් නැහැ. සිග්මා බන්ධන නැන්නේ. ෆයි බන්ධනයක් තියෙද්දි කලින් අපි සාකච්ඡා කරගෙන හිටපු 20 වෙනි බහුවර්ණයට උත්තරේ 5 එතකොට වෙන්නේ. මොකද C විතරයි හරි. එතකොට උත්තරේ 5 විදිහට ලකුණු කරලා තිබ්බ 53.1ක්. උත්තරේ 2 විදිහට 28ක් 100ට ලකුණු කරලා තිබ්බා. උත්තරේ 3 විදිහට 9.4ක්. ওই විදිහට උත්තර ටික බෙදලා ගිහිල්ලා තිබුණේ. හොඳයි. එහෙනම් අපි ඊළඟට යන්නේ 21 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. 21 වෙනි ප්‍රශ්නේ කියනවා කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් කියලා. ඇත්තද? අපෝ නෑ විද්‍යුත් චුම්බක තරංග ගති ලක්ෂණ කැතෝඩ කිරණ වලට නෑ. ඊට අංශුමය ස්වභාවයක් තියෙනවා දාන්න. ස්කන්ධයක් තියෙන අංශුමය ස්වභාවයක් තියෙනවා. ඒක වැරදි. 21 පළවෙනි ප්‍රකාශය වැරදි. ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය යන ගුණ දෙකම තියෙනවා. ඉලෙක්ට්‍රෝන කදම්බයකට අංශුමය සහ තරංගමය ගති ගුණ දෙකම තියෙන එකත් හරි. අසත්‍යයි පළවෙනි ප්‍රකාශයේ දෙවෙනි ප්‍රකාශයේ සත්‍යයි. උත්තරේ 4 විදිහට ගන්න පුළුවන්. 40ක් බහුතර උත්තරයේ 40ක් ලකුණු කරලා තිබ්බා 21ට. හැබැයි මදි ප්‍රතිශතය. 22 ප්‍රශ්න කියනවා නයිට්‍රජන් පරමාණුවේ එක් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් මාංකය 2 1 ධන භාගය නම් එහි වෙනත් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් මාංකය 2 1 ඍණ 1 ඍණ භාගය ලෙස දෙන්න බෑද කියලා ඉවරලා. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. අපි නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බැලුවොත් 1s2යි 2s2යි 2p3යි ඔය විදිහට තියෙන්නේ. එතකොට මෙන්න මේ p3 p උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 ගත්තොත් ව්‍යුහ ඉලෙක්ට්‍රෝන 3 එයාගේ අනිවාර්යෙන් බැමුම් සමාන්තර වෙන්න ඕනේ. දෙවෙනි ශක්ති මට්ටමේ එක කියන උපශක්ති මට්ටමේ ඒ කියන්නේ L මේ L1 ඒ කියන්නේ p ඍණ 1 ඍණ භාගය එන අනිත් එක්කෙනා 2 1 වදන්නවා මේක ඍණ 1 ධන 1 බිඳුව කියලා නම් කරන්න පුළුවන්. බිඳුව අනිවාර්යයෙන්ම ඍණ භාගය වෙනවා. මේක ඍණ භාගය වුණා නම් මේකත් ඍණ භාගය. මොකද බැමුව වෙනස් වෙන බෑ. එක පැත්තකට අනිවාර්යයෙන්ම මේ තුන්දෙනාම බැමෙන්න ඕනේ. හුන් නීතියක ශක්තිය සමාන කාක්ෂික සමූහයක. ඒ කියන්නේ එකම උපශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන අන්තර්ගත වෙනකොට එක්කෙනා එක ගානේ ඉන්නේ. ඒ වගේ මේ වගේ බැමුම් පුළුවන් තරම් සමාන්තර වෙන විදිහට තමයි ඒවා එකතු වෙන්නේ කියලා කියනවා. 2 1 ධන 1 ඍණ භාගය. එක්කෙනෙක්ගේ ඍණ භාගය නම් අනිත් දෙන්නගෙත් අනිවාර්යයෙන්ම ඍණ භාගය. ඒකයි මෙතනදී මේ අහන්නේ. ඉලෙක්ට්‍රෝනික ක්වොන්ටම් අංකය මෙහෙම ධන භාගය කියලා ගත්තොත් තුන් දෙනාගේම ධන භාගය. ඍණ භාගය කියලා ගත්තොත් තුන් දෙනාගේම ඍණ භාගය. ධන භාගය කියලා ගත්තොත් වෙනත් ඉලෙක්ට්‍රෝනික ක්වොන්ටම් අංකය 2 1 ඍණ 1 එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ඍණ භාගය වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ධන භාගය කියලා මේ ටික ගත්තා නම් ධන භාගයෙන් වෙන්න ඕනේ තුන් දෙනාගේ. ඍණ භාගය කියලා එක්කෙනෙක් ගත්තොත් අන්තනත් ඍණ භාගය. ඍණ භාගය ධන භාගය කියන එක මෙහෙටද බැමෙන්නේ කියන එක තමයි කියන්නේ. එක පැත්තකට කොහොම හරි මේ තුන් දෙනාම බැමෙන්න ඕනේ. ඒතර පළවෙනි ප්‍රකාශය හරි. ඊළඟට සමාන ශක්තියකින් යුක්ත කාක්ෂික සමූහයකට ඉලෙක්ට්‍රෝන පවතින්නේ හැකිතාක් ඒවායේ බැමුම් සමාන්තර වන පරිදි. මේ මොන නීතියද? හුන් නීතිය කියන්නේ. ඒතර හුන් නීතියෙන් තමයි මේ කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. උත්තර 1. පිළිතුරු එක විදිහට ලකුණු කරලා තිබ්බා 121ක්. ජනප්‍රියම උත්තරේ වෙලා තිබ්බේ 4. 4 දීලා තිබ්බේ. පළවෙනි ප්‍රකාශය හරි කියලා ඒගොල්ලෝ දැකලා තිබුණේ නැහැ. මේවා තමයි එක්සෑම් වලට අහුවොත් අහන්නේ. හරි. ඊට පස්සේ සම්ප්‍රයුක්තතාව සම්බන්ධ කියන්නේ උත්තරේ එක එන්නේ පළවෙනි ප්‍රකාශෙත් හරි දෙවෙනි ප්‍රකාශෙත් හරි ප්‍රකාශ දෙකම පළවෙනි ප්‍රකාශය මගින් නෑ දෙවෙනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරලා දෙනවා. එතකොට උත්තරේ ඇවිල්ලා කීයද? 1. 22ට උත්තරේ 1. 23ට ඇවිල්ලා කාබනේට් අයනයේ පවතින CO බන්ධන සියල්ල දිගින් සමාන වේ. අපිට යන්න වෙනවා සම්ප්‍රයුක්ත මුහුම කියන එකට. ඉස්සලා කාබනේට් අයනයේ ලුයිස් යුහේ අඳලා පෙන්නන්න මට සිද්ධ වෙනවා. මේ විදිහට මෙතන කාබනේට් අයනයේ ලුයිස් යුහේ ඊට පස්සේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනවා. ඉතින් සම්ප්‍රයුක්ත ව්‍යුහ සමහර තාම සම්ප්‍රයුක්ත ව්‍යුහ කොටස කරලා නැතුව ඇති අවුලක් නැහැ. ඉතින් බලමු
තොර සංප්‍රයුක්ත ව්‍යුහ නම් අනිවාර්යයෙන්ම මේ සංප්‍රයුක්තතා ඊතලයේ දාන්න ඕනේ. සංප්‍රයුක්ත මුහුම ගන්නකොට ඔයා දන්නවා ඒක අඳින්න ඕනේ 1 2 3 4 ඔක්කොම බන්ධන 4යි 4 බෙදනවා ව්‍යුහ ගානේ 4 බෙදීම 3 කියන්නේ 1.0 ගානක්. මෙතනත් තියෙන 1 2 3 4 ඔක්කොම බන්ධන ගාන CO බන්ධන 4යි මේ පැත්තට. ඒක බෙදනවා ව්‍යුහ ගානෙන් 3යි. අර ගානමයි එන්නේ. මෙතනත් 1 2 3 4. 4යි 4 බෙදීම ව්‍යුහ ගාන 3යි. 1.3යි එන්නේ. ඔය විදිහට බන්ධන එකකුත් තව චුට්ටකුත් තමයි එන්නේ. හරියටම බන්ධන පෙළ කියනවා නම් කීයද? 4 බෙදීම 3යි. 4 බෙදීම 3 කියලා කියන්නේ කීයද? 1.0 ගානක් නේ. එතකොට එක සැර යුගල් වැටෙන්නේ මේ විදිහට. සංප්‍රයුක්තතාව ඔයා දන්නවනම් ඔයා දන්නවා. ආරෝපණ එන්නේ ඍණ 2 බෙදීම 3යි. ඒක කොහොමද ගන්න? බිඳුව ඍණ 1 ඔක්කොම ඍණ 2යි. ඔක්සිජන් පරමාණු ගාන උඩ 3යි. ඍණ 2 3ට බෙදපුවම 2 බෙදීම 3යි. ඍණ 2 බෙදීම 3යි. ඍණ 2 බෙදීම 3යි. දැන් මගේ අරමුණ මෙතනදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මිස තියරි උගෙන්වීම නෙමෙයි. දැන් තියරි පන්තියෙත් තමයි මේක එන්නේ කොහොමද කියලා ඉවර වෙලා තේරුම් කරන්න. දැන් මම ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිහයි කියලා දෙන්නේ. හරිද? ඒතර ඒක පටල ගන්න එපා. තියරි පන්ති එකයි ප්‍රශ්න පත්‍ර පන්ති එකයි අරමුණ. ඒතර මේකේ බන්ධන පෙළ ඔක්කොම මේ බන්ධන පෙළ ගත්තොත් මේක අපි කියන බන්ධන පෙළට බොන්ඩ් ඕඩර් එක කීයද? 1.3යි 1.33යි මෙතනත් බොන්ඩ් ඕඩර් එක හරි නේද? 1.33යි බොන්ඩ් ඕඩර් එක. ඒ කියන්නේ බොන්ඩ් ඕඩර් එක සමානයි කියලා කියන්නේ CO බන්ධන තුනම දිගින් ශක්තියෙන් සර්ව සමයි කියන එක. කාබනේට් අයනයේ පවතින CO බන්ධන සියල්ල දිගින් අසමාන වේ වැරදි. සමානයි. කාබනේට් අයනයේ ලුයිස් යුවේ. ලුයිස් යුවේ CO ද්විත්ව බන්ධනයක් පවතී. ඒක හරි. ලුයිස් යුවේ CO ද්විත්ව බන්ධනයක් තියෙන එක හරි. නමුත් සැබෑ ව්‍යුහය කියලා කියන්නේ අණුවක අයනයක යාගේ සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුමේ බන්ධන පෙළ හැමෝගෙම සමානයි. එතකොට පළවෙනි ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. උත්තරේ 4 විදියට 23ට ලකුණු කරනවා. 23ට උත්තරේ 4 විදියට 56ක බහුතර උත්තරයක් අපිට වාර්තා වෙලා තියෙනවා. හරි මේ ටික ඇඳලා කටසටහන් කරගත්තොත් හොඳයි ඈ. හොඳයි. මම ඊළඟට යනවා 24 වෙනි ප්‍රශ්නෙට. H2O අණුවේ මම මේක මහන්නද? H2O අණුව කියන්නේ මේකනේ. H2O අණුවේ HOH බන්ධන කෝණය ආසන්න අංශක 90යි කියන එක වැරදි. මේ බන්ධන කෝණය ඔයා දන්නවා අගේ 104.5යි. මේක උගන්වලා තියෙනවා. එහා පැත්තේ කියනවා H2O අණුවේ පවතින OH බන්ධනයේ සෑදීමේදී O පරමාණුවේ 2p කාක්ෂිකයක් සමග H පරමාණුවේ 1s කාක්ෂිකයක් අතිච්ඡාදනය වේ. වැරදි. මෙතන O පරමාණුවේ මුහුම්කරණය sp3. මෙයාගේ මුහුම්කරණය sp3. එතකොට sp3 මුහුම් කාක්ෂික 4ක් මෙන්න මේ විදිහට තියෙනවා. දෙකක එකසර යුගල තියෙනවා. අනිත් sp3 මුහුම් කාක්ෂික දෙක ඒකේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවා. හරි. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවේ 1s කාක්ෂිකය 1s. ඒතර මේ රතු පාටින් පෙන්නලා තියෙන මෙතන ඔක්සිජන් පරමාණුව. එයාගේ කාක්ෂික ටික මේ sp3 එකසර යුගල තියෙන sp3 කාක්ෂිකයක මේකෙත් sp3 එකසර යුගලේ මේක sp3. එතකොට මේ OH බන්ධනයේ හැදෙනකොට අතිච්ඡාදනය වෙන්නේ sp3 මුහුම් කාක්ෂිකයකුයි හයිඩ්‍රජන්ගෙන් 1s පරමාණුක කාක්ෂිකයයි. හරි මේ පැත්තෙත් එහෙමයි. එතකොට මෙතනදී sp3 මුහුම් කාක්ෂික තමයි මේ දෙක. එතකොට 2p කාක්ෂික එකට අතිච්ඡාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මුහුම් කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ. ඒතර පළවෙනි ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශයත් අසත්‍යයි. උත්තරේ 5. 24 වෙනි ප්‍රශ්නට උත්තරේ 5 ලකුණු කරලා තිබුණේ බොහෝම අඩු ප්‍රතිශතයක්. 24 වෙනි ප්‍රශ්නට උත්තරේ අරන් තිබුණේ වැඩිම උත්තරේ අරන් තිබ්බේ 4 කියලා උත්තරේ 34.7ක ප්‍රතිශතයක්. අපි යන අවසාන MCQ එකට. හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය සෑම විටම ධනයක හෝ බිඳුව වේ. ඔව්. හයිඩ්‍රජන්ට ඊට වෙනස් ඔක්සිකරණාංක පෙන්වන්න බෑ. ධනයක හෝ බිඳුව. පුළුවන්ද? පුළුවන් නේ. මොකද්ද? හයිඩ්‍රයිඩ් අයනයේදී දැන් සෝඩියම් එක හදනවා හයිඩ්‍රජන් සංයෝගයක් සෝඩියම් හයිඩ්‍රයිඩ්. මෙතනදී සෝඩියම් ධනයක හයිඩ්‍රජන් වල ඍණ ඔක්සිකරණාංකය පෙන්වනවා. එතකොට මේ ප්‍රකාශය වැරදි.
25ට උත්තරේ වෙන්නේ 25 ඇවිල්ලා 25ට පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය බලමු. හයිඩ්‍රජන් පරමාණුවේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන එකක් පමණයි. හරි. ඒක හරි. එතකොට අසත්‍යයි කීයද? සත්‍යයි. අසත්‍යයි සත්‍යයි වුණාම උත්තරේ කීයද? 4 නේ. පළවෙනි ප්‍රකාශය අසත්‍යයි. ඇයි ඍණ එක පෙන්නන්නත් පුළුවන් හයිඩ්‍රජන්ට. ලෝහ එක්ක සම්බන්ධ වෙනකොට. හයිඩ්‍රජන් පරමාණුවේ ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයක් පමණයි. හරි. ඒක හරි. ඒතර අසත්‍යයි සත්‍යයි උත්තරේ 4. උත්තරේ 4 ලකුණු කරලා තිබ්බ 50ක ප්‍රතිශතය. හරි. හොඳයි. එතකොට ඔය විදිහට තමයි MCQ ටික අපේ සාකච්ඡා කරේ. ඊළඟ MCQ එක අපි නිකුත් කරනවා බදාදට. 23 යට බදාදට MCQ එක නිකුත් කරන්න. 21 යට සවුන්දා, 22 යට අඟහරුවාදා, 23 යට බදාදා. සාකච්ඡාව සුපුරුදු පරිදි හැමදාම ඉරිදට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහන අපි දිගටම කරගෙන යමු. පුළුවන් තරම් යාළුවන්ට මේ වැඩසටහන ගැන කියන්න. ඒගොල්ලන්ට මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්න. අවස්ථාව ලබා ගන්න මෙහෙමයි. අපේ WhatsApp අංකෙට අපි මේකේ දාලා තියෙනවා. ඒ WhatsApp අංකෙට එවන්න මොකද්ද? ඔයගේ විස්තර ටික. අපි විස්තර ටිකක් ඉල්ලනවා. ඒ විස්තර ටික අනිවාර්යෙන් ඕනේ අපි WhatsApp group එකට ගන්නවා නම්. ඒ WhatsApp group අපි දැනට 5ක් 6ක් විතර වගේ තියෙනවා. ඒ group 5න් එකකට ඔයාව ඇඩ් කරගන්නවා. ඉදිරියේ ඇඳරි නීති සමය යොරුනාට පස්සේ මේ ප්‍රශ්න පත්‍ර වලට ගෙදරට තැපෑලෙන් එයි. එහෙනම් අයිබෝවන් සුබ සතිය. විදියට තියෙනවා සිග්මා බන්ධනයට අමතරව. එතකොට මොකද වෙන්නේ? මෙතන විකර්ෂණ බලය බොහොම වැඩි. මේ ඉලෙක්ට්‍රෝන ලොකු ඝනත්වයක් තියෙන තැනින් අනිත් දෙක ගොඩ පාත් කරනවා. ඒකේ අතුරු ප්‍රතිඵලයේ විදිහට වාර්තා වෙන දේ තමයි මොකද්ද? බන්ධන කෝණය සාමාන්‍යයෙන් මෙහෙම 120 120 තලීය ත්‍රිකෝණාකාර අණුවකට එන්න ඕනේ. මේ තියෙන තලීය ත්‍රිකෝණාකාර අණුවක් ගත්තොත් 120යි 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 එන්න ඕනේ. හරි? එතකොට මෙතන මේක අංශක 120ට වඩා අඩු වෙනවා. අපි හිතමු 118ක් විතර වගේ වෙනවා. මේ කෝණය. මේ කෝණය එතකොට වැඩි වෙනවා 120ට වඩා අපි හිතමු 121යි. 121යි මේ කෝණය. ඒතර අර පැත්තට අඩු වෙද්දී මේක අඩු වෙද්දී අර පැත්තෙන් වැඩි වෙන්න එපා ඊට සමාන ප්‍රමාණයක් නේ ලක්ෂයක් වටා කෝණවල එකතුව O level පන්තියේදී උගන්වනවා. එතකොට මේ කෝණ දෙක ලොකුයි. එතකොට බලන්න නිවැරදි උත්තරේ මොකක්ද කියලා. ධන 5 ඔක්සිකරණාංකය විධිමත් ආරෝපණයේ ධන 1යි මුහුම් කරන sp2 FNO බන්ධනය. FNO බන්ධනය කියන්නේ මේ බන්ධනය කෝණය 120ට වඩා වැඩි වෙන්න ඕනේ. 120ට වැඩි. 120ට වැඩි. එහෙම නේද වෙන්න ඕනේ. FNO කියපුවහම ඔතන බන්ධන දෙකක් අපිට කතා කරන්න පුළුවන් මේ. FNO FNO මේ බන්ධන කෝණද මේ බන්ධන කෝණද කියලා අපිට ටිකක් සැකයි එතන. එහා පැත්තේ අහලා තිනවා ONO කියලා ඉවරලා. ONO. එතකොට ONO බන්ධන කෝණය කියලා කියන්නේ 120ට වඩා වැඩි එකක්. 120ට වඩා වැඩි එකක්. හරි? 120ට වඩා වැඩි එකක්. ඒතර 120ට වඩා වැඩි. එතකොට ළමෙක්ට ගැටලුවක් එන්න පුළුවන් අර මුලින් අහපු FNO බන්ධන කෝණය කියන්නේ FNO මේ කෝණෙද FNO මේ කෝණෙද කියලා. එතන ප්‍රශ්නේ අඩුපාඩුවක්. නමුත් අනිත් උත්තර එක්ක බලලා වඩා ගැළපෙන පිළිතුර විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. ONO බන්ධන කෝණ 120ට වඩා වැඩි. FNO මෙන්න මේක වෙන්නේ නැති අහන්නේ ඒක ඇවිල්ලා 120ට වඩා අඩුයි කියන උත්තරේ ලකුණු කරන්න පුළුවන් අපිට. උත්තරේ අංක 1. උත්තරේ අංක 1 තමයි වඩාත්ම ගැළපෙන උත්තරේ. දැන් ධන 5 කියන එක තියෙන ආයෙකක් තියෙනවා බලන්න. ධන 5 කියලා තියෙන ආයෙකක් තියෙනවා තුන්වෙනි උත්තරේ ඔක්සිකරණාංකය. ඒකේ ගියොත් මුහුම් කරණයත් හරි ඔක්කොම හරි අතන තියෙනවා 120ට වඩා වැඩි 120ට වඩා අඩු. කොහොමත් ONO 120ට වඩා අඩු වෙන්න බෑ. 120ට වඩා අඩු වෙන්න බෑ. ඒක නිසා තුන්වෙනි උත්තරේ නම් අපිට පිළිගන්න බෑ. වඩාත්ම ගැළපෙන උත්තරේ පළවෙනි උත්තරේ. හැබැයි මේ බන්ධන කෝණේ හරියට අහන්නේ මේ බන්ධන කෝණේද එහෙම නැත්නම් මේ බන්ධන කෝණේද කියලා චුට්ටක් අපහැදිලි බවක් තියෙනවා ඒ ප්‍රශ්නේදී. හැබැයි එක්සෑම් එකේදී එහෙම වෙන්න පුළුවන්. එතකොට අහන්නේ අපෙන් බලන්න එකේ ඉඳලා මෙන්න මේ 25 දක්වා
නිවැරදි හෝ වඩාත් නිවැරදි වඩාත්ම නිවැරදි නැත්නම් වඩාත්ම ගැළපෙන නිවැරදි හෝ වඩාත්ම ගැළපෙන පිළිතුර නිවැරදි එක නැත්නම් වඩාත්ම ගැළපෙන එකට අපි උත්තර ලකුණු කරන්න ඕනේ. ඒ අනුව උත්තරේ 1 ඒ ගැටලුව හින්දා දන්නේ නැහැ. ළමයිගේ 140යි පළවෙනි උත්තරේ ලකුණු කරලා තිබුණේ. හොඳයි. අපි ඊට පස්සේ යන්නේ IUPAC නාමකරණය අකාබනික සංයෝගවල. සාමාන්‍ය IUPAC නාමකරණය මේ අකාබනික සංයෝගවල එන්නේ සාමාන්‍යයෙන් ගණනය කිරීම වලදී. ඉතින් සමහර අය මේ කොටස කරලා මුලින්ම කරන හුඟක් පන්ති වල සමහර අය කරලා නැහැ. ඔයගොල්ලන්ගේ ඒ අදහසුත් කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට සෝඩියම්ගේ සංයෝගයක් තියෙනවා මෙන්න මේක. බලන්න මේකේ නම මොකක්ද කියලා. මේකේ නම එන්නේ සාමාන්‍යයෙන් අපි විවහාර කරන සෝඩියම් බයිකාබනේට් කියලානේ. නමුත් IUPAC නම වෙන්නේ දැන් මෙතන තියෙන අයන දෙක Na+ උයි HCO3 උයි. සෝඩියම් මේක හරි සෝඩියම් හිස්තන බයිකාබනේට් නෙමේ හයිඩ්‍රජන් හරියටම කියනවා නම් සිම්පල් H අකුර આવොත් හොඳයි කාර්බනේට් මෙහෙමයි නම එන්නේ. ඒ කියන්නේ මේ මෙන්න මේ අයනයේ නම තමයි හයිඩ්‍රජන් කාබනේට් කියන එක. ඉතින් ඒ හින්දා බයිකාබනේට් කියලා ලියන්නේ නැතුව හයිඩ්‍රජන් කාබනේට් කියලා තමයි IUPAC නම ලියන්න ඕනේ. ධන අයනයේ නම ඉස්සෙල්ලා ලියලා ඊට පස්සේ අනායනයේ නම ලියන එකයි සම්ප්‍රදාය. ඊළඟට Na2O2 දීලා තියෙනවා. මේක සහසංයුජ සංයෝගයක් නෙමෙයි. මේක අයනික සංයෝගයක්. මේකේ තියෙන අයන මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. ඕකේ Na+ අයන දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ O2- කියන නෑ. පොඩ්ඩකින් O2 කියන අයන තියෙනවා. O2 කියන පෙරොක්සයිඩ් අයනේ. එතකොට ඉස්සෙල්ලා ලියන්න ඕන සෝඩියම් කියලා. සෝඩියම් පෙරොක්සයිඩ් කියලා ලිව්වනම් හරි. මේ සෝඩියම් පෙරොක්සයිඩ්. ඩයිසෝඩියම් මේ ඩයිऑක්සයිඩ් නෙමෙයි. ඒක වැරදි. හැබැයි ඊළඟ එක N2O4 තියෙන්නේ. ඒක නම් ලියන්නේ ඒක සහසංයුජ සංයෝගයක් නිසා ඒකේ අයන නැහැ. ඩයිනයිට්‍රජන් ඕනම් පටන් ගද්දි කැපිටල් ලකුරක් ලියන්න පුළුවන්. හැබැයි ඊතනින් එහාට කිසිම කැපිටල් ලකුරක් එන්න බෑ. සාමාන්‍යයෙන් ගුරුවත් පොතේ රිසෝස් බුක් එකේ බැලුවොත් එහෙම IUPAC නාමකරණයට අදාළව ඔක්කොම අකුරු සිම්පල් වලින් ලියන්න කියලා තමයි තියෙන්නේ. නමුත් කෙමිකල් එක නමක් IUPAC නමක් ගත්තාම පළවෙනි අකුර කැපිටල් ලිව්වට කමක් නැහැ. දැන් ගුරුවත් පොතේ සිම්පල් තියෙන හින්දා සමහර ඉස්කෝලවල පළවෙනි අකුර කැපිටල් ලිව්වොත් IUPAC නමක දැන් S අකුර කැපිටල් ලිව්වොත් වැරදි දානවලු. එහෙනම් මගෙත් අදහස වඩාත් හොඳයි ඔක්කොම සිම්පල් වලින් ලියන්න. ඔක්කොම සිම්පල් වලින් ලියන්න ඕන කියලා නීතියක් නැහැ. පළවෙනි අකුර ඕනනම් කැපිටල් වලින් ලියන්න පුළුවන්. එතනින් එහාට ආපහු කැපිටල් මික්ස් කරන්න බෑ. ඩයි නයිට්‍රජන් ටෙට්‍රා ඔක්සයිඩ්. මෙහෙම නෙමෙයි ලියන්නේ ටෙට්‍රොක්සයිඩ්. AO තියෙනකොට ඔක කපනවා. ඒ අකුර කපලා ටෙට්‍රොක්සයිඩ්. කොහොමයි ලියන්නේ. දැන් තුන්වෙනි උත්තරේ වරදින්නේ මෙතන පටන් ගද්දි කැපිටල් T තියෙන නිසා. හරි තුන්වෙනි එක වැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. H2O කියපුවාම නම ලියන විදිහට අපිට පේනවා ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් කියලා වගේ ලියන්නේ කියලා. ඒ කියන්නේ ඩයිහයිඩ්‍රොජන් මොනොක්සයිඩ් එහෙමයි ලියන්නේ කියලා. ඒක වැරදි ඈ. ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් කියලා ලියන්නේ වතුරේ IUPAC නම වෝටර් කියලා එන්නේ. වෝටර් එක විශේෂ අවස්ථාවක්. ඇමෝනියා වලටත් එහෙමනේ. මොනවාද නයිට්‍රජන් ටෙට්‍රාහයිඩ්‍රේට් එහෙම කියන්නේ නැහැ. ඒකට ඇමෝනියා කියලා නිකන් කියනවා. එතකොට ඊළඟට තියෙනවා N2O3 ඩයි නයිට්‍රොජන් ට්‍රයිऑක්සයිඩ්. මේක තමයි හරි උත්තරේ විදිහට අරගෙන තියෙන්නේ. පස්වෙනි එක 131ක ප්‍රමාණයක් තමයි මේකට ලකුණු කරලා තිබුණේ. 118ක් පළවෙනි උත්තරේ සෝඩියම් බයිකාබනේට් කියලා ලකුණු කරලා තෝරලා තිබුණා. ඊළඟට මේ 121ක් ජලයේ මේ IUPAC නම ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් කියලා අරන් තිබ්බා. සමහරට ළමයි තාම ඉගෙනගෙන නැතුව ඇති ඒ හරිය. ජලයට ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් කියන්නේ නැහැ.
water කියලා කියන්නේ. එතකොට මේ ටික ලියා ගන්න. අකාබනික සංයෝග IUPAC නාමකරණයේදී මේ ටික ඔයාලට හම්බ වෙනවා. හොඳයි මම බෝඩ් එක මකනවා. හරි. ඊට පස්සේ මධ්‍ය පරමාණු වටා එකසර යුගල් එකකට වඩා වැඩිපුර තියෙන ව්‍යුහ මොනවාද කියලා අහන්නේ. දැන් ලුයිස් ව්‍යුහම අඳිනවා. මේ බලන්න මම කටපාඩමෙන් අඳිනවා. H3O+ වල ලුයිස් ව්‍යුහ එන්නේ මෙන්න මේ විදිහට. එතන H3O+. ඊට පස්සේ XeFO වල එන්නේ මේ විදිහට. දැන් මේව මට පාඩම්. මම හින්න මේ වගේ ලුයිස් ව්‍යුහ ඩෝන් ගාලා අඳිනවා. මම අර මේ එකසර යුගලුත් පෙන්නනවා. ඔයා මේ වීඩියෝ එක බලද්දී 1080p quality එක දාලා බලන්න. එතකොට ඔයාලට මේ චූටි දේවල් පවා බෝඩ් එකේ තියෙන හොඳට පේනවා. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. ඩවුන්ලෝඩ් කරනවා නම් high quality HD ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් මේ බෝඩ් එකේ ලියන සමහර දේවල් පේන්නේ නැතුව යනවා. එහෙනම් YouTube එකේ තියෙද්දිම බලන්න data කැපෙනවත් අඩුයි. එතකොට BRF5 ඊළඟට BRF5 දැන් මට මේව පාඩම් මෙහෙම අඳින්න පුළුවන්. කියන්නේ කොහෙවත් ලියාගෙන පාඩම් කරලා නැහැ. කාලයක් තිස්සේ මේව දැන් අභ්‍යාස කරනකොට ඔයාලට උනත් ටක් ගාලා 90 දැකපු ගාම මේ වගේනේ මේක තියෙන්නේ කියලා අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට SF6 මම අඳින්නම්. SF6 SF6 ඔය විදිහට තව එකක් තියෙනවා මම ඒක පහලින් අඳින්නම් NCl3 NCl3 හරි. දැන් අපි ප්‍රශ්නේ විදියට විමසන්නේ දැන් ඔයා ක්‍රමයේ දාලා අඳින්න ඕන ඔයාලට ප්‍රැක්ටිස් මදිනා. ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට ටක් ගාලා මනසින් ලුයිස් ව්‍යුහ හිතලා මේක මෙහෙමනේ තියෙන්නේ කියලා උත්තරේ ගන්න පුළුවන්. මධ්‍ය පරමාණු වටා එකසර යුගල් එකකට වඩා තිබෙන අණුව වෙන්නේ කියලා අහනවා. දැන් මෙතන තියෙන්නේ එකයි. එකසර යුගල්. මෙතන ඕන් දෙකක් තියෙනවා. මෙතනත් එකයි. මෙතන නැහැ. මෙතනත් එකයි. ඒතකොට උත්තරේ වෙන්නේ උත්තරේ 2 XeFO 71.9 මේ උත්තරේ තෝරගෙන තිබුණා. හොඳයි. අවශ්‍ය කරුණු ටික ලියා ගන්න ලුයිස් ව්‍යුහ ඇඳ ගන්නවා වගේ කටුසටහන් කොලේ. හරි. දැන් අපි යමු ලුයිස් ව්‍යුහයක් දීලා තියෙනවා. 14 වෙනි ප්‍රශ්නේ ලුයිස් ව්‍යුහයක් දීලා තියෙනවා. ඒකේ ඒක අල්ලිමු ඉස්සෙල්ලා අපි. N double bond O මේ පැත්ත බලන්න. double bond O දැන් මේක තරමක් අස්ථායි ව්‍යුහයක් වෙන්න ඕනේ. ඇයි අස්ථායි ව්‍යුහයක් කියන්නේ? නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ පන්නලානේ. දැන් මෙහෙම ව්‍යුහයක් තියෙනවා කියලා අරගෙන අපි හිතලා ගන්න හදමුකෝ ඉතින්. මොනවා කරන්නද? හරි? එතන මෙතන ප්ලස් එකක්. 1 2 3 4 5. නෑ මම හිතන්නේ මේකේ කරෙක්ෂන් හදාගන්න කියලා කිව්වා. මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. කරෙක්ෂන් හදාගන්න කියලා කිව්වා මම. ඔන්න ඔය විදිහට තියෙන. හරි. දැන් හරි. එතන නෑ හරි. මම ඇදලා තිබ්බා හරි. මෙතන ඔන්න ඔහම තිබ්බේ. හරි. නෑ මෙහෙම තමයි තිබ්බේ. දැන් හරි. දැන් මේකේ අපෙන් අහනවා N1 N2 විදිහට ලේබල් කරලා තියෙන මේකේ N1 මේකේ N2 ලේබල් කරලා තියෙන පරමාණු වල ඔක්සිකරණ අංක. දැන් ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණනේ දාන්නේ. මෙයාට ඩෙල්ටා ඍණ, මෙයාට ඩෙල්ටා ධන. මොකද විද්‍යුත් ඍණතාව වැඩි එක්කෙනාට ඩෙල්ටා ඍණ, අනිත් එක්කෙනාට ඩෙල්ටා ධන. මේ බන්ධනය ගත්තොත් මෙතනට ඩෙල්ටා ඍණ, මෙතනට ඩෙල්ටා ධන. මෙතන විද්‍යුත් ඍණතාවයෙන් සමානයි. ඒක නිසා ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ මේ NN බන්ධනයට දාන්න යන්නේ නැහැ. මෙතන ගත්තොත් එහෙම ඩෙල්ටා ඍණ, ඩෙල්ටා ධන උඩ බන්ධනයට, යට බන්ධනයට ඩෙල්ටා ඍණ, ඩෙල්ටා ධන. ඔක්සිකරණ අංකය හොයද්දී ඔය ටික තමයි කවුන්ට් කරන්නේ ආරෝපණ ටික. මෙතන ඩෙල්ටා ධනේව 2යි. එතකොට ධන 2යි ඔක්සිකරණ අංකය මෙතන ධනේව 3යි මේකයි 4යි.
ධන 4යි. 1 2 3 4 ධන 4යි. එතකොට ධන 4යි 2යි උත්තරේ එන්නේ පිළිවෙලින්. 4යි 2 කියලා උත්තරේ තියෙන්නේ 4 වෙනි වර්ණය 31.3ක් තමයි උත්තරේ ලකුණු කරලා තිබ්බේ. මම හිතන්නේ ඔයගොල්ලෝ තාම ඔක්සිකරණ අංක පාඩම කරලා නැහැ. ඔක්සිකරණ අංක. මට පුළුවන්කමක් තිබුණොත් සමහර තියරි කොටස් කීපයක් ළමයිට වටහා ගන්න YouTube එකට කාටත් බලන්න පුළුවන් විදිහට මම දාන්නම්. හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ කොහොමයි? ඊළඟ ප්‍රශ්න නම් ඉතා වැදගත්. මොකද අති බහුතර ප්‍රමාණයක් පිළිතුරු වරද්දගෙන තිබිච්ච අමාරුම ප්‍රශ්නය වෙලා තිබ්බේ අපේ ළමයින්ට මේ 15 වෙනි ප්‍රශ්නේ. හරි? ඒතර 15 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහිම කතාවක් කියනවා. මේ ප්‍රභේදයේ x ලෙස දක්වා ඇති මූලද්‍රව්‍ය පරමාණු අයත් වන ආවර්තාවගුවේ කාණ්ඩය මොකක්ද කියලා. හරි ලේසි ප්‍රශ්නයක් මේක. දැන් x කියලා තියෙනවා එක සැර යුගල් දෙකක් තියෙනවා. ෆ්ලුවරින් වලින් ඉන්නේ. සාමාන්‍ය ලුයිස් ව්‍යුහයක ෆ්ලුවරින්ට දිත්ත බන්ධන එහෙම යන්නේ නැහැ. එක සැර යුගල් දාලා නැහැ. නැතත් මේ විදිහට තමයි එන්නේ. ලුයිස් ව්‍යුහයක ෆ්ලුවරින්ලා අන්ත පරමාණු දෙක සම්බන්ධ වෙනකොට. දැන් මෙන්න මෙතනට මේ x කියන පරමාණුව තියෙන තැනට දැන් අපිට පෙන්නලා තියෙන්නේ මේ විදිහට එළියෙන් ධනාරෝපණය තියෙනවොම එතකොට අපි දැනගන්න ඕන කොයි පරමාණුවකටද මේ ධනාරෝපණය තියෙන්නේ කියලා හොයාගන්න. ඇත්තටම ෆ්ලුවරින්ලට ධනයක් නැහැ. මේ වෙලාවේ ෆ්ලුවරින්ගේ ආරෝපණය බිඳුව විදිහට තියෙන්න ඕනේ. ඒක ලුයිස් ව්‍යුහ හදපු ළමයෙක්ට පළපුරුද්දෙන් එයා දන්නවා. එතකොට ධනය කියන්නේ ඇත්තටම මෙන්න මෙතනට. හරි? දැන් මම ඔන්න එළිය තියෙන ධනයක මැකුවා. එතකොට දැන් මම කරන්න යන්නේ x කියන පරමාණු වටේට තියෙන සංයුජිතා ඉලෙක්ට්‍රෝන ටික ගණනය කරන ඔක්කොම 1 2 3 4 5යි 6යි 7යි. යා 7ක් ඉලෙක්ට්‍රෝන සංයුජිතා කවචය යකි තිබිලා තියෙනවා. බන්ධන තුනට 3ක් දීලා. හරි? එකක් එන්නේ ෆ්ලුවරින් එන්නේ. අනිත් එක එන්නේ නැතිතයි කතරේ දාමුකෝ. තිතයි කතරේ. තිතයි කතරේ. තිතයි කතරේ. අපි හතර වලින් ලකුණු කරපුක මේ අනිත් ඉලෙක්ට්‍රෝන ෆ්ලුවරින්ගේ දැන් තේරෙයි. දැන් හරි. දැන් ඔයාලට පේනවා තිත් විදිහට තියෙන ඉලෙක්ට්‍රෝන 3යි එකසර විදිහට තියෙනවා 4යි 7යි ප්ලස් එකක් තියෙන්නේ F මත. තිබිච්ච එකක් ගිහිල්ලා එතනින්. ඒකනේ ප්ලස් එකක් වෙන්නේ. එහෙනම් 1 2 3 4 5 6 7යි තිබිලා ගියේ එකයි ඔක්කොම 8යි. සංයුජිතා කවචයේ x කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ සාමාන්‍ය අවස්ථාවේ. දැන් තියෙන 7යි. 7ක් තියෙන දැන් ප්ලස් එකක් තියෙන්නේ. ඒ හින්දා මෙයා 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් විදිහට තමයි අපිට කියන්න පුළුවන්. ජනප්‍රියම උත්තරේ වෙලා තිබ්බේ 17 කාණ්ඩේ වෙන්නේ නැති කියලා 37.5ක් 100ට ලකුණු කරලා තිබ්බේ උත්තරේ. 5 වෙනි වර්ණයට ගහලා තිබ්බේ 34.4ක් 100ට. එතකොට 18 වෙනි කාණ්ඩය කියන එක තමයි උත්තරය වෙන්න ඕනේ. ඒ කියන්නේ සංයුක්තා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩාංකයට සමාන වෙනවා. 8ක් තියෙනවා නම් 8 වෙනි කාණ්ඩේ නොහොත් 18 වෙනි කාණ්ඩය කියලා ගන්න නේද? හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නට. ප්‍රකාශ බහුවර්ණ තියෙන්නේ. අවසන් මැංගනස් පරමාණුවක් සම්බන්ධයෙන් මොකක්ද හරි කියලා අහනවා. මැංගනස් අපි ලියමු. Mn 25යි 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d කීයද 5යි. ඒ කියන්නේ d උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා මේ විදිහට. වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් විදිහට 4s ඔය විදිහට. දැන් අපෙන් අහනවා මෙහෙම අවසන් ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගාන 5කි වැරදි. මේ ශක්ති මට්ටම වෙන වෙන විදිහ මේ තියෙන්නේ. අවසන් ශක්ති මට්ටම කියන්නේ 4 වෙනි ශක්ති මට්ටම, 4 වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 2යි. ඒක වැරදි. ඊට පස්සේ අධිකම ශක්තියක් ඇති ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංකය අධිකම ශක්ති මට්ටමක් ඇති අධිකම ශක්තියක් ඇති ඉලෙක්ට්‍රෝනයේ ක්වොන්ටම් අංකය 4.0 ඍණ භාගය කියලා දක්වන්න පුළුවන්. ඔව් මේ දෙකේම ශක්තිය සමානයි. ප්‍රධාන ක්වොන්ටම් අංකය 4, උද්දිඝාෂ ක්වොන්ටම් අංකය 0, චුම්බක ක්වොන්ටම් අංකය 0, එක්ක ඍණ භාගය නැත්නම් ධන භාගය. ඔය විදිහෙන් එන්න ඕනේ. එක්ක 4.0 ඔය විදිහට.
ඔන්න ඔය විදිහට. ওই දෙකේ එකක් තමයි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකේ ක්වොන්ටම් අංක කුලක දෙක. එතකොට එක හරි B ප්‍රකාශය හරි. C ප්‍රකාශය පරමාණුවේ ඇති ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් ක්වොන්ටම් අංකය 3 2 ඍණ 1 ඍණ භාගය. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඕනේ. හරිද? 2 ඒ කියන්නේ D 3 2 කියන්නේ 3D කියන එක. හරිනේ 3D ලානේ 3D ඉන්න පුළුවන් ඔය ඍණ 1 කියන එක. පුළුවන්. මේ කාක්ෂික වලට එන චුම්බක ක්වොන්ටම් අංක ටික ලියාගෙන ගියොත් මෙයාට දෙන්න පුළුවන් ඍණ 2 මෙයා ඍණ 1 මෙයා බිඳුව මෙයා ධන 1 මෙයා ධන 2 පුළුවන් නේ. එතකොට ඍණ 1 වෙන්න පුළුවන්. බැමුම් ඒ කියන්නේ ක්වොන්ටම් අංකය දීලා තියෙනවා ඍණ භාගය. හරි අවුලක් නැහැ. තියෙන්න පුළුවන්. ඍණ භාගය. කොහොමනේ? පුළුවන්. ඒක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය ගැන තමයි ඔය කියන්නේ. හරි පුළුවන්. ඒක තියෙන්න පුළුවන්. C ප්‍රකාශය හරි. පරමාණුවේ පවතින ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ගණන 7 කී වැරදි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ඔක්කොම 5යි තියෙන්නේ. හරි? එතකොට B සහ C ප්‍රකාශ හරි. උත්තරේ 2. 143.8ක් උත්තරේ දෙකට ලකුණු කරලා තියෙනවා. ඊළඟ ජනප්‍රිය උත්තරේ වෙලා තිබ්බේ 105 වෙනි උත්තරේට තමයි ගහලා තිබ්බේ. ඒ කියන්නේ වෙනත් විදිහකට ඒගොල්ලෝ ප්‍රශ්න දැකලා තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ ඊළඟට අපෙන් අහන්නේ sp3 මුහුම් කරණයට ලක් වූ මධ්‍ය පරමාණුවක් තියෙන්නේ කෝකේද කියලා. ඉතින් මට සිද්ධ වෙනවා මේ ප්‍රභේදවල ලුයිස් සිව් ටික ඩෝන් ගාලා අඳින්න. මටක් ගාලා ඉඳගෙන යන්නම් කාබනේට් අයල ලුයිස් සිව් මේ විදිහට එන්නේ. දැන් ඔයාලට සිද්ධ වෙනවා ඔයා ඉගෙනගෙන තියෙන ක්‍රමයට මේ ටික ටක් ගාලා අඳින්න. පුහුණු වෙච්ච දවසකට මනසෙන් කරන්න පුළුවන්. පුහුණු නොවී ඉන්න එපා. එතකොට හැමදාම ඇඳගෙන ඉන්න වෙනවා. සල්ෆේට් සමහරව අහනවා මේ හැඩේටම ලුයිස් සිව් හඳින්න ඕනද කියලා. නෑ එහෙම එකක් නැහැ. සල්ෆේට් ඊට පස්සේ SiH4 වා පුහුණු වෙලා තියෙන ක්‍රමයට වා ලුයිස් සිව් හඳින්න. ඊළඟට SF4 මම මේ කටපාඩමෙන් අදින්නේ. ඒක එක සැර යුගලක් තියෙනවා. මෙතන F මත මේ S මත මේ විදිහට තියෙනවා. ඔන්න ඔය විදිහට. දැන් ඔයා දන්නවා වෙස්ප ගාන සමානයි වෙස්ප ගානෙන් අපිට මුහුම් කරන ගන්න පුළුවන්. වෙස්ප වේලන්ස් ෂෙල් ඉලෙක්ට්‍රෝන පෙයා රිපල්ෂන් වෙස්ප ගාන 2 නම් sp මුහුම sp වෙස්ප ගාන 3 නම් sp2 වෙස්ප ගාන 4 නම් sp3 වෙස්ප ගාන 5 නම් sp3 d1 වෙස්ප ගාන 6 නම් sp3 d2 මේ අන්තිම දෙක නම් සිලබස් එකේ වැඩි නැහැ. වෙස්ප ගණනය කරමු. වෙස්ප සිග්මා බන්ධන තියෙන මෙතන 3යි. එහෙනම් වෙස්ප 3යි මුහුම්කරණය sp2 මෙතන කාබන්ගේ. මෙතන සිග්මා බන්ධන 1යි 2යි 3යි 4යි 5 බන්ධන ගන්න නැහැ වෙස්ප වලට 4යි. ඒ කියන්නේ මේ සල්ප පරමාණුවේ මුහුම්කරණය sp3. මෙතනත් සිග්මා බන්ධන 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් sp3 තමයි මුහුම්කරණය වෙන්නේ මේ සිලිකන් පරමාණුවේ. සල්ප පරමාණුවේ අපි බලමු වෙස්ප 1යි 2යි 3යි 4යි එකසර ගාන ගත්තාම එකසර එකක් තියෙනවා. එතකොට ඔක්කොම 1 2 3 4 මේකයි 5යි. වෙස්ප 5යි කියන්නේ sp3 d1. එතකොට අපෙන් අහන්නේ sp3 මුහුම්කරණයට ලක් වෙලා තියෙන ප්‍රභේදය අපිට ගන්න පුළුවන් B සහ C. B සහ C උත්තර විදියට ගන්න පුළුවන්. උත්තරේ 2. 40ක් තමයි ලකුණු කරලා තිබ්බේ මුහුම්කරණය මේ විදිහට එන්නේ කියලා. දැන් මතක තියාගන්න මුහුම්කරණය ගන්න කොහොමද කියලා. ලුයිස් සිව් හැන්දා වෙස්ප ගාන ගණනය කරා. මොනවාද මේ වෙස්ප ගාන කියන්නේ? ඒක දන්නේ නැති කට්ටියට මම කියන වෙස්ප ගාන කියලා කියන්නේ සිග්මා බන්ධන ගණන ධන මොනවාද? එකසර යුගල ගණන. එකසර යුගල ගණන. හරි සිග්මා බන්ධන ගාන ධන එකසර යුගල ගාන තමයි අපි වෙස්ප ගාන කියලා ගණනය කරන්නේ. අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මම මකලා ඊළඟ ප්‍රශ්නට යනවා. ලියා ගන්න. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරනවා නම් high definition ඒ කියන්නේ 1080p quality එකෙන් ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් බෝඩ් එකේ ලියන සමහර ඒවා ඔයාලට පේන්නේ නැතුව යයි. හොඳයි. අපි ඊට පස්සේ යනවා පහත ප්‍රකාශ වලින් කුමක් කුමනේව සත්‍යද කියලා අහනවා.
ද්විත්ව බන්ධනයක සෑම විටම සිග්මා බන්ධනයක් සහ ෆයි බන්ධනයක් පවතී. දෝ අනිවාර්යයෙන්ම ද්විත්ව බන්ධනයක එකක් ෆයි බන්ධනයක් එකක් සිග්මා බන්ධනයක්. ඒ ප්‍රකාශය හරි. ත්‍රිත්ව බන්ධනයක් සෑම විටම සිග්මා බන්ධනයකින් හා ෆයි බන්ධන දෙකකින් යුක්ත වේ. අනිවාර්යයෙන්ම ත්‍රිත්ව බන්ධනයක එකක් සිග්මා අනිත් දෙක අනිවාර්යයෙන්ම ෆයි බන්ධනයක. හරි. පරමාණුවකට කිසි විටක ෆයි බන්ධන දෙකකට වඩා හදන්න බෑද කියලා අහනවා. එහෙම එකක් නැහැ. දැන් මේ බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන අණුව ගත්තාම නේ ෆයි බන්ධන කීයක් තියෙනවද? ෆයි බන්ධන 3ක් තියෙනවා සල්ෆර් පරමාණු. පරමාණු දෙකක් අතර කියලා ඇහුවොත් හරිය. පරමාණු දෙකක් අතර හදන්න පුළුවන් උපරිම ෆයි බන්ධන ගන්න දෙකයි. ඊට වැඩි බෑ. පරමාණුවකට සෑදිය හැකි උපරිම සිග්මා බන්ධන ගණන 4යි. අයියෝ එහෙම හිකුත් නෑ. මේ බලන්න. අපි දැන් චුට්ටකට කලින් යන්ද SF6 බලන්න. එතන සිග්මා බන්ධන කීයක් තිබුණාද? සිග්මා බන්ධන තිබුණා 6ක්. 1 2 3 4 5 6. තනි බන්ධනයක් හැම වෙලාවෙම සිග්මා බන්ධනයක්. හරි. එතකොට එක තමයි උත්තරේ. A සහ B නිවැරදි. සත්‍ය වෙන්නේ 59.4ක් මේකට හරි උත්තරේ ලකුණු කරලා තිබ්බ ප්‍රතිශතය නම් හොඳටම මදි. හරි. ඊළඟට 19 වෙනි ප්‍රශ්නට යන්නේ මින් කවරක එකම සරල රේඛාවේ පවතින පරමාණු තුනක් අඩංගු වේද කියලා අහන්නේ. PCl PF5 තියෙනවා. මම මෙහෙන් අඳින්නම්. PCPF PF5 වල විශ්යුවේ ඇඳලා හැඩේ හොයා ගන්න ඕනේ. මේ විදිහට එන්නේ. මම මේක ඇටොමික් මොඩල් එකකින් හදාගෙන ආවා. මේ තියෙන ඔන්න ඔය විදිහට. හරි. තලිය ත්‍රිකෝණාකාර විදිහට මේ තුන තියෙනවා. මේ බන්ධන තුන. මේ PF බන්ධන තුන. ඒ තලයට ලම්බකව උඩුන් යටිනුයි මම අල්ලන් ඉන්න ඒ බන්ධන දෙක තියෙන කියන්නේ PF බන්ධන දෙක. එතකොට උපරිම එකම රේඛාවක තියෙන පරමාණු සංඛ්‍යාව 3යි උපරිම. මේ බලන්න මෙන්න මේ විදිහට මේ 1යි මැද 1යි 2යි. මේකෙන් පෙන්නුවොත් එහෙම 1 2 3 මේ තුන එකම රේඛාවක තියෙන. මතකනේ? හරි? හොඳයි. එතකොට PF5 නිවැරදි උත්තරයක් විතර ගන්න පුළුවන්. ඊළඟට XeF4 උතන දීලා තිබුණා. මම උඩින් අදින්නම් XeF ඔය විදිහට කසාර යුගල් දෙකක් උඩිනුයි යටිනුයි තියෙනවා. සමචතුරස්‍ර තලීය අණුවක් මේ විදිහට සමචතුරස්‍ර තලීය අණුවක්. මම මේ උඩින් පෙළ මේ එක සැර යුගලක් මේත් එක සැර යුගලක්. ඒතර ඔය විදිහට තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ පැත්තට බැලුවොත් ඔයාලට පේනවා නේද? මෙහෙන් බැලුවොත් පේනවා. දැන් මේ අල්ලන් ඉන්න පරමාණුවයි මැද පරමාණුවයි මේකයි. එකම රේඛාවේ පරමාණු තුනක් මේකෙත් තියෙනවා. එතකොට මේකත් අපිට ගන්න පුළුවන් උත්තරේ හරි කියලා. ඊළඟට තියෙනවා අණුවක් ඩබල් බොන්ඩ් එකක් තියෙද්දි අනිවාර්යෙන් මෙතන ඔන්න ඔය විදිහට තියෙන්නේ. CH3 එකක් තියෙනවා නේද ඊළඟට. CH3 එක ඔව් මේ පැත්තට. දැන් මේක ත්‍රිමාණව හදලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. ඔය අණුව මම හැදුවා ත්‍රිමාණව. මේ තියෙන්නේ ඔය විදිහට. දැන් මේකේ කිසිම තැනක එකම රේඛාවේ පරමාණු තුනක් අහු වෙන්නේ නැහැ. මේකේ දැන් මේවා කෝණිකව තියෙන්නේ. එහෙම ඇවිල්ලා මෙතන කෝණකින් මේ කොහොම කෝණකින් තියෙන මේ පරමාණු තුන 1 2 මෙතනත් චතුස්තලීයව තියෙන නිසා මේ විදිහට චතුස්තලීයව තියෙන නිසා මෙහෙම චතුස්තලීයව තියෙන නිසා ඔය විදිහට අපිට එතනත් එකම සරල රේඛාවේ පරමාණු තුනක් ගන්න බෑ. මේකේ කිසිම තැනක එකම සරල රේඛාවේ පරමාණු තුනක් හිටින්නේ. ඊළඟට අපිට තියෙන්නේ SF4 නෑ SO3 මම ඇඳලා තියෙනවා මේ තියෙන. මෙතනත් ඉතින් ඔයාලට තේරෙනවා තලිය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියක් තියෙන කිසිම වෙලාවක එකම රේඛාවේ කෝණයක් තමයි හැම වෙලේම තියෙන්නේ. පරමාණු තුනක් යා කරන්න වෙන කෝණයක් කරා. ඒක නිසා මේකෙත් එකම රේඛාවේ පරමාණු තුනක් හොයාගන්න බෑ. උත්තර එක විදිහට ලකුණු කරන්න පුළුවන්. 19 වෙනි ප්‍රශ්නට උත්තර එක ලකුණු කරලා තිබ්බේ ඔයාලට කියන්න 18යි. ජනප්‍රිය උත්තරේ වෙලා තිබ්බේ 5 31ක් ලකුණු කරලා තිබ්බා. අණු වල හැඩ ගැන අවබෝධය එච්චර නෑ වගේ මේකෙන් පේන්නේ. හරි. 20 වෙනි ප්‍රශ්නට යමු. 20 වෙනි ප්‍රශ්නේ නූතන ආවර්තාව වගුව, ඒ කියන්නේ ඇමරිකන් ආවර්තාව වගුව සම්බන්ධයෙන් කර ඇති නිවැරදි ප්‍රකාශය. දැනට ඇතුළත් මූලද්‍රව්‍ය ප්‍රමාණය 120යි නෙමෙයි 118යි. 118යි.
එහි සියලුම මූලද්‍රව්‍ය ගොනු 4කට යොමු කරලා ඇත. සියලුම මූලද්‍රව්‍ය කියන එක වැරදි. හයිඩ්‍රජන්ටයි හීලියම්ටයි කාණ්ඩයක් නැහැ. හරි? හයිඩ්‍රජන්ටයි හීලියම්ටයි ගොනුවක් නැහැ. දැන් හයිඩ්‍රජන් ඉන්නේ මොන ගොනුවේද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම හයිඩ්‍රජන් S ගොනුවට අයිති නැහැ. සමහර වෙලාවල් වල සමහර අය S ගොනුවට අයිති කියලා සලකනවා. ඒත් හීලියම් අවසාන ඉලෙක්ට්‍රෝනේ පිරෙන්නේ මොන උපශක්ති මට්ටමටද කියන එක මත තමයි ගොනු වලට මේගොල්ලන්ව දාන්නේ. එතකොට දැන් හීලියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනේ පිරෙන්නේ S උපශක්ති මට්ටමටනේ. P ගොනුවට දාන්න බෑනේ. විශේෂයෙන් හීලියම්ට ගොනුවක් නැහැ එතකොට. හයිඩ්‍රජන්ටත් නැහැ ඇත්තටම හීලියම්ටත් නැහැ. නමුත් ගුරුවත් පොතේ අරන් බැලුවොත් එහෙම S ගොනුවට හයිඩ්‍රජන් ගැන විස්තරයක් එලා කතා කරලා තිබ්බා. හරි. එතකොට ඒක එහෙමයි. එහි ආවර්ත 7ක් සහ කාණ්ඩ 18ක් නම් කර ඇත. හරි. ආවර්ත 7යි කාණ්ඩ 18ක් තියෙනවා. ඒක හරි. එහි තුන්වෙනි ආවර්තයට ඇත් මුළු මූලද්‍රව්‍ය ගාන 18ක් නෙමෙයි 8යි. කවුද තුන්වෙනි ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය ටික? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආදී. එතන ඔක්කොම 8යි ඉන්නේ. හතරවෙනි ආවර්තයේ ඉඳලා තමයි 18ක් තියෙන්නේ.